Ay malam yang modern. Subuh sana malaria. හරි මේ මාසේ වැඩ කරන අපේ අවසාන සතිය පේපර් ක්ලාස් එකේ මේ තැන ගොඩක් අයගේ ටයිම් එක අඩු වෙලා තියෙනවා මම හිතන්නේ සීල් ගන්න කියලා ඇති. හරි. එහෙම නැත්නම් වෙන account එකකින් ආපු ඉඳලා දන්නේ අද අපේ කට්ටිය අඩු වෙලා තියෙනවා. හරි. අද ක්ලාස් නැහැ කියලා හිතුවත් දන්නේ නැහැ එහෙම. හරි අපි වැඩි ආරම්භ කරමු එහෙනම් මම හිතන්නේ එන කට්ටිය දැන් ඇවිත් ඉවරයි. හරි අපිට තියෙන අද අවසාන පේපර් එක බලන්න. හරි ප්‍රශ්න පත්‍ර ක්ලාස් එකේ ජනවාරි මාසේ අන්තිම පේපර් එක. මම හිතනවා අපේ කට්ටිය වැඩ ටික සම්පූර්ණ කරලා ඇති කියලා. එහෙමනේ. හරි අපි බලන්න පළවෙනි ප්‍රශ්නෙට එහෙමනම්. හරි පළවෙනි ප්‍රශ්නේ වුණගෙන්නේ ප්‍රස්තාර පාඩමයටදී. හරි. මම හිතනවා ප්‍රස්තාර කොලයක් පාවිච්චි කරලා ඔය වැඩේ කරලා ඔතනට આવුණා ඇති කියලා. හරි. එහෙම නැත්නම් ඔතනම ඇන්දද දන්නේ නැහැ. ප්‍රස්තාරේ ඔතනම ඇන්දද දන්නේ නැහැ. එහෙම දෙයක් කළා නැතුව ඇති කියලා මම හිතනවා මොලේ කල්පනා කරලා ප්‍රස්තාර කොලයක් අරන් ඔතනට අලවලා තියනවා නම් හොඳයි. හරිද කරුණාකර මේ කරන ප්‍රශ්න පත්‍ර ටික පිළිවෙලකට තියාගන්න. හරි මාස 11ක් අවසානයේ බලද්දි නැවත බලද්දි හරි අපි කරපු වැඩ ටික මෙන්න මෙහෙමයි කියන එක ඕගොල්ලන්ගේ ඔළුවේ තියෙන්න ඕනේ. ඒ නිසා කරුණාකර කරන ප්‍රශ්න පත්‍ර පිළිවෙලට වැරදි අඩුපාඩු පිළිවෙලට හදලා ඒව ටික පිළිවෙලකට තියාගෙන යන්න එක ෆයිල් එකක් දාලා ෆයිල් එකට දාගන්න. හරිද? හරි. පළවෙනි ප්‍රශ්නෙට යමු එහෙනම් බලන්න. y සමානයි ඍණ 2x වර්ගය ධන 5. ප්‍රස්තාරයේ නම y සමානයි ඍණ 2x වර්ගය ධන 5. හරි මේ කියන ශ්‍රිතයට අදාළ මේ කියන්නේ වර්ග ශ්‍රිතයක් ප්‍රස්තාරයේ නම බැලු බැලමෙන් කියන්න පුළුවන් අපිට මේ කියන ශ්‍රිතයට තියෙන්නේ අවමයක්ද උපරිමයක්ද කියන එක. පුළුවන් ද කට්ටිය අපිට කියන්න. මොකද ඔයගොල්ලන්ගේ අදහස. මේ කියන ශ්‍රිතයට තියෙන්නේ අවමයක්ද එහෙම නැත්නම් උපරිමයක්ද? ඒක කියන්න පුළුවන් ද කාට හරි. ප්‍රස්තාරයේ නම විතරක් බැලුව ගමන් කියන්න පුළුවන්. හොඳයි. විදුෂ කියනවා හරි, චනුලි හරි. හොඳයි. රොවිනි කියනවා හරි. මේකට තියෙන්නේ ඔව් උපරිමයක් තියෙන්න ඕනේ. මයන්ෂි කියනවා අවමයක් තියෙනවා කියලා. මොකද කියන්නේ? කවුද හරියද? උපරිමයක් කියන අගයත් අවමයක් කියන අගයත් දෙකම ඇවිල්ලා තියෙනවා. උපරිමයක් තියෙනවා කියලා කියන්න පුළුවන් කමක් තියෙන්නේ මෙන්න මේ නිසා. වර්ගායිතේ ඉස්සරහා වර්ගපදයේ ඉස්සරහා ඍණක් තියෙනවා නම් ඒකේ අදහස උපරිමයක් තියෙන්න ඕනේ කියන එක. වර්ගපදයේ ඉදිරියේ තියෙන ඍණක් නම් ඒකේ අදහස එහි අදහස මේ ශ්‍රිතයට තියෙන්න ඕනේ උපරිමයක් කියන එක. හරිනේ. එහෙමනම් හරි මුලින්ම වර්ගයේ හිස්තැන් පුරවන්න තියෙනවා අවස්ථා දෙකක් යටතේ. එකක් ඇවිල්ලා y සමාන x සමාන ඍණ 1 අවස්ථාවේදී එන x සමාන ඍණ 1 අවස්ථාවේදී ආදේශයක් කරොත් y සමානයි ඍණ 2යි x වර්ගයෙන් විහිදුවා ලියා ගන්න මෙන්න මේ විදිහට. දැන් මම ආදේශ කරන්නම් ඍණ 1 වරක් ඍණ 1. එහෙමනම් කට්ටිය ඍණ 1 ඍණ 1කින් ගුණ කිරීම මුලින් කරගන්නම්. ඍණ 1 වරක් ඍණ 1 කියන්නේ ධන 1යි. ඒ ධන 1 ආපහු ඍණ 2කින් ගුණ කරොත් ඍණ 2යි. ඍණ 2යි ධන 5යි කියන්නේ ලොකගෙන් පොඩ්ඩ අඩු කරා ලොකගේ ලකුණ. එහෙනම් පළවෙනි හිස්තැනට එන්න ඕනේ y සමානයි 3. y සමානයි 3. හරි. දෙවෙනි හිස්තැන ඇවිල්ලා y සමානයි x සමානයි භාගයක් විතර. හරි මේ පළවෙනි හිස්තැන ඊළඟට x සමානයි භාගයක් විතර. එහෙනම් නැවතත් ආදේශ කිරීම විහිදුවා ලියාගත්ත මුලින්ම මම දැන් x වෙනුවට ආදේශ කරා භාගය. එහෙම නැත්නම් දෙකෙන් එක. එහෙමනම් දැන් සුළු කරොත් අපි 2යි මේ 2යි කැපිලා යනවා 1යි. එහෙනම් පහලින් දෙවරක් එක දෙකක් ඉතිරි වෙනවා. උඩින් ඍණ 1 වරක් ධන 1 කියන්නේ ඍණ 1යි. ඒ කියන්නේ ඍණ භාගයයි. ළමයි ඍණ භාගයයි ධන 5යි. ඍණ භාගයයි ධන 5යි. එහෙනම් 5කින් භාගයක් අඩු කරන්නට තියෙන්නේ. හිතෙන් අඩු කරන්නත් පුළුවන්. 5ක් තියෙනවා. පාගෙඩි 5ක් තියෙනවා. ඒකෙන් පාම් භාගයක් ගිලිනවා. එහෙම හිතන්නකෝ. පාගෙඩි 5ක් තියෙනවා. ඒකෙන් භාගයක් ගිලිනවා. එහෙනම් 5කින් භාගයක් ගිල්ලොත් කොච්චරක් තව ඉතිරි වෙනවද? 4යි භාගය. හිතෙනුත් පුළුවන් ඉතින් ඕක අඩු කරගන්න. එහෙම නැත්නම් අපේ කට්ටිය අපිට පුළුවන් වගුවේ සමමිතිය විතරක් බලලා හරි වගුවට තියෙන සමමිතිය විතරක් බලලා තීරණය කරන්න ඇවිල්ලා
හරි තීරණය කරන්න පුළුවන් මොකක්ද එන්න ඕනේ කියලා. හරි මොකද වගුවේ සම්මිතිය ගත්තොත් ඍණ 3ත් එක්ක ගැළපෙන කෙනෙක් අනිත් පැත්තිනුත් එන්න ඕනේ. ඍණ 3ක්. ඒත් එක්කම ධන 3ක් එක්ක ගැළපෙන කෙනෙක් අනිත් පැත්තිනුත් එන්න ඕනේ ධන 3ක්. අන්න ඒ විදිහට. තව වගේක් තියෙනවා අපි බලමු x සමානයි 2 අවස්ථාවක් තියෙනවා. එහෙනම් x සමානයි 2 අවස්ථාවේදී මේක ඇඳලා බැලුවොත් ආදේශ කරලා බලමු. ඉස්සල විහිදුවා ලියා ගන්නම් මම. x සමාන 2 අවස්ථාවට අදාළව. එහෙනම් දෙවරක් 2 4යි 4 වරක් ඍණ 2 ඍණ 8යි. ඍණ 8යි ධන 5යි කියන්නේ ළමයි ඍණ 3යි. බලන්න අගයන් තුන ඔයගොල්ලෝ හරියට ගත්තද කියලා. එකක් ධන 3 අනික ධන 4යි භාගේ අනික ඍණ 3. මෙන්න මේ විදිහට. හරි. ඔය කියන වගුවේ සමමිතිය බලලත් අපිට ඕනේ නම් පුළුවන් කමක් තිබ්බා මේ කියන කාරණේ බලලා ඉන්න. හරි වගුවේ සමමිතිය විතරක් බලලා ඕනනම් මේක ගන්න පුළුවන්. ආදේශ කරන්නේ නැතුව වුණත් ගන්න පුළුවන්. මොකද අපිට ආදේශය කියලා නැති නිසා. නමුත් ඉතින් අපි ආදේශ කරලා පෙන්නමු. හරි ඔයගොල්ලෝ පෙන්නලා ඇති කියලා මම හිතනවා. ඊළඟ කාරණේ රෝමාංක 2 අපිට ගන්න ඕන පරිමාණය දීලා තියෙනවා ප්‍රස්ථාර කුලයේ පාවිච්චි කරන්න ඕන විදිය කියලා තියෙනවා අපිට. මොකක්ද? x සහ y අක්ෂයේ දිගේ කුඩා කොටු 10කින් ඒකකයක්. ඒ කියන්නේ කොටු දෙකෙන් දෙකට. ලොකු කොටු දෙකෙන් දෙකට තමයි එකක් අරගෙන අඳින්න කියන්නේ. එහෙමනම් ප්‍රස්ථාරයේ ඇඳුවොත් ප්‍රස්ථාරයේ හැඩය මට එනවා ඇති මෙන්න මේ ආකාරයේ ප්‍රස්ථාරයක් එනවා ඇති. මේකේ උපරිමාගය ඇවිල්ලා එනවා ඇති පහ ගාවින්. ඒ කියන්නේ පහ ගාවින් ටර්න් එක ගන්නවා ඇති y අක්ෂයේ. හරි මේ කාරණා ටික හරියට සම්පූර්ණද බලන්න. y අක්ෂයේ ලකුණු කරලා තියෙනවද x අක්ෂයේ ලකුණු කරලා තියෙනවද කියන එක බලන්න. මූල ලක්ෂයේ බිඳුව ලකුණු වෙලා තියෙනවද බලන්න. හරිද? ඒත් එක මෙතන හොටක් නැතුව හරියට ආරක්කුවක හැඩේ එහෙම නැත්නම් වක්‍රයක ස්වරූපේ වෙන්න මෙතන තියෙන්න ඕනේ. හොටක් ඇවිල්ලා තියෙන්න බෑ. හරි. ඒ අනුව මුලින්ම ඔන්න රෝමාංක 2 රෝමාංක 3 ඉන් පස්සේ අපිට කියනවා ශීර්ෂයේ ඛණ්ඩාංකය කියන්නේ මේ මුල්ල ගැන කියන්නේ. එහෙම නැත්නම් වර්තන ලක්ෂය ගැන කියන්නේ. එහෙනම් එතන ඛණ්ඩාංකය ඇවිල්ලා 0.5 0.5. රෝමාංක 4 අපෙන් අහනවා සමමිතික අක්ෂයේ සමීකරණය. ඒ කියන්නේ මේක දෙකට බෙදන්න පුළුවන් නම් බෙදන්න පුළුවන් බෙදුම් රේඛාව. ඔව් ඒක අනිවාර්යයෙන් මම කිව්වා 10 වසර අදිරාම සෑම ප්‍රස්ථාරයකදීම වෙනස් වෙන්නේ නැහැ කියලා. හරිද? එහෙනම් x සමානයි 0. හරි. හරි. කොහොමද අපි භාගයක් ලකුණු කරන්න කියලා අහලා තියෙනවා. හරි. භාගයක් ලකුණු වෙන්නේ මෙහෙමයි ළමයි. හරි. මේක ඇවිල්ලා තියෙන්නේ x සමානයි ඍණ භාගෙනේ. ඒතර x සමානයි ඍණ භාගය කියන්නේ දැන් අපි මේක ඛණ්ඩාංක තලයේ ලකුණු කරගෙන ගියොත් හරි. අපි ඔක ලකුණු කරගෙන ගියොත් ඍණ 1 ඍණ 2 ওই විදියට හරි. මේක ධන 1 ධන 2 ওই විදියට ලකුණු කරන් ගියොත් හරි. ළමයි ඍණ භාගය කියන්නේ කොතනද? ඍණ භාගය කියන්නේ කොතනද? ඔව් ඍණ භාගයක් කියලා කියන්නේ ඍණ භාගයක් කියලා කියන්නේ බිඳුවට වඩා විශාලයි. ඒ කියන්නේ බිඳුවට වඩා අනිත් පැත්තට යනවා. බිඳුවට වඩා අඩු වෙන්න ඕනේ. බිඳුවට වඩා අඩු වෙන්න ඕනේ ඍණයකට වඩා වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ බිඳුවයි ඍණ 1යි මැද. බිඳුවයි ඍණ 1යි මැද. මෙන්න මෙතන තමයි ඍණ භාගෙ තියෙන්නේ. මෙන්න මෙතන තමයි ඍණ භාගෙ තියෙන්නේ. අන්න එතන තමයි ඍණ භාගෙ තියෙන්නේ. එහෙනම් x කියන කෙනා ඍණ භාගයක් වෙනකොට ඊට අදාළ y ගයාගේ ධන 4යි භාගෙ. එතකොට ළමයි ධන 4යි භාගෙ කියන්නේ කොයි හරිය වගේද? ඔව් මේක 1 නම් මේක 2 නම් මේක 3 නම් මේක 4 නම් 4යි භාගෙ කියන්නේ 4යි 5යි මැද. 4යි 5යි මැද. මෙතන 4 මෙතන 5. ඒ දෙන්නගේ මැද තමයි 4යි භාගෙ තියෙන්නේ. 4යි භාගෙ කියන්නේ 4යි 5යි මැද. එහෙනම් ඍණ භාගෙදී 4යි භාගෙ මෙන්න මේ හරියෙන් වගේ එන්න ඕන. මෙන්න මේ හරියෙන් වගේ ඛණ්ඩාංකය එන්න ඕන. ඍණ භාගයේ ධන 4යි භාගෙ. x ගේ ඍණ භාගයක් වෙද්දි y ගේ ධන 4යි භාගෙ. 4යි භාගෙ කියන්නේ 4යි 5යි මැද. ඍණ භාගය කියන්නේ බිඳුවයි ඍණ 1යි මැද. මේ ඇවිල්ලා ඍණ පැත්ත. ඒ විදිහටම ධන පැත්ත ගත්තොත් ධන භාගය කියන්නේ බිඳුවයි 1යි මැද. මෙන්න තියෙනවා ධන භාගය. ළමයි ඔන්න ධන භාගය.
එතකොට ධන භාගයේ 4යි භාගය කියන්නේ ඉතින් 4ම තමයි ඉතින්. මෙන්න මෙතන. මෙන්න මෙහෙම. ඔන්න ඔහොම ළඟ ළඟ ඛණ්ඩාංක දෙකක් ඔයාලට එනවා. ළඟ ළඟ ඛණ්ඩාංක දෙකක් ඕගලන්ට එනවා. මෙන්න මේ වගේ. හරිද? එතන පොඩ්ඩක් බලන්න පොඩි වෙනසක් වුණ භාගමේ ඛණ්ඩාංකයක් ලකුණු කරන්න දුන්නා. හැමදාම ඉතින් එහෙම ඒවා ඉන්නේ නැහැනේ. ඔන්න පොඩි වෙනසකටත් එක දුන්නා. හරිද අපේ කට්ටිය? ජයසිංහ මොකද තත්ත්වය හරිද? ඇඳ ගන්න පුළුවන් වුණාද ප්‍රස්තාරේ? ඇඳ ගන්න බැරි වුණාද දන්නේ නැහැ. කිරණි මොකද තත්ත්වය? විරුලි හරි. ඒක ඇවිල්ලා තියෙනවා. හොඳයි මායශි. හරි. අඳුන් මොකද තත්ත්වය? ප්‍රස්තාරේ අඳින්න බැරි වුණාද? සෙනික්මා හරි. ශරණ වැඩේ හරි. කිරණි මොකද තත්ත්වය? ලෙසාර ප්‍රස්තාරේ අඳින්න බැරි වුණාද ප්‍රස්තාර පොලේ? හොඳයි. වැඩේ ඇවිල්ලා තියෙනවා. හරි. එනක හොඳයි. ඔන්න ප්‍රස්තාරයට අදාළව කාරණේ. සම්මිති කක්ෂයත් ඒත් එකම වර්ධන ලක්ෂ්‍ය එහෙම නැත්නම් ශීර්ෂයේ ඛණ්ඩාංකය. හොඳයි. වැඩේ කළා තියෙනවා. මම හිතන්නේ සමහර කට්ටිය උදේ වරුවෙත් දන්නේ අද පේපර් එක කරේ. එහෙම කරන්න තියාගන්න එපා. කරුණාකර පේපර් එක ඉවර කරලා තියාගන්න වැඩ. ඒත් එකම මම කරන වෙලාවට පේපර් එක කරන්නත් එපා. ඉතින් තේරුමක් නැහැනේ. ඒතර තමන් මොනවද කරේ කියන එක තේරුමක් නැහැ. ඔයගොල්ලෝ නිකන් කරන්නේ ෆොටෝ කොපියක් දාගන්න එක විතරයි. මන් ලියන එකම ආපහු ලියනවා. ඒක කරන්න එපා. තමන්ට වැරදෙන්න හරි තමන්ට පුළුවන් දෙයක් තමන් කරලා තියෙනවා. වැරදුනාට පස්සේ ඒ කියන්නේ අඩුම තරමේ ඔයගොල්ලෝ ඒකට ප්‍රශ්නෙවත් කියලා තියෙනවනේ. මොකද්ද මේ තියෙන්නේ කියලා. මම කියවන්න කලින් ඒක කරලා තියන්න. ඊළඟට එහෙමනම් අවසාන කාරණේ ඔන්න වෙනස් දෙයි මම කිව්වා පොඩි වෙනසක් ඒ හැමදෙස්සෙම ඕක ගැන අපි වැඩි දුර 11 වසරේදී තමයි කතා කරන්නේ. හරි නමුත් 10 වසරේදීත් ඉඳලා හිටලා එන්න පුළුවන් ඔය වගේ එකක් මූල සොයන. මූල සොයනවා කියන්නේ ඔය කියන වර්ග සමීකරණයේ විසඳුම. ඔතන පැත්තක නෝට් එකක් දාන්න මූල කියලා කියන්නේ විසඳුම් කියන එකමයි. මම ඊට කලිනුත් කියලා තියෙනවා. මූල කියන්නේ සමීකරණයේ විසඳුම් කියන එකම තමයි. සමීකරණය ඇතුලේ තියෙන විසඳුම් වලට තමයි කියන්නේ වෙනම විදිහකින් මූල කියන. හරිද? එහෙනම් මේ කියන වර්ග සමීකරණයේ මූල හොයන්නලු ප්‍රස්ථාරයේ භාවිතා කරලා. එහෙනම් මෙහෙමයි වැඩේ වෙන්න ඕනේ. අපි ඇඳපු ප්‍රස්ථාරයේ නම. අපි ඇඳපු ප්‍රස්ථාරයේ නම අංක 1 විදිහට ලේබල් කරගන්න. y සමානයි ඍණ 2x වර්ගය ධන 5. එයාව ලේබල් කරගන්න අංක 1 විදිහට. ඒත් එකම මූල හොයන්න දුන්න සමීකරණයේ අංක 2 විදිහට ලියාගන්න. හැබැයි ඒක ලියනකොට වර්ගපද ටික වර්ගපදත් එක්ක සමපාත වෙන විදිහට ලියාගන්න. පොඩි කාරණයක් හින්දායි මම එහෙම කියන්නේ. මෙන්න දෙවෙනි කාරණේ. මෙන්න දෙවෙනි සමීකරණය. හරිද? දැන් ඔයගොල්ලෝ අංක 1 සහ අංක 2 දිහා හොඳට බැලුවොත් අංක 1 කියන සමීකරණයත් අංක 2 කියන සමීකරණයත් දිහා බැලුවොත් ওই දෙකෙන් ඔයගලන්ට එන්න පුළුවන් නිගමනයක් තියෙනවා. ඔව් පෙරේර මොකද්ද අපිට එන්න පුළුවන් නිගමනය? අංක 1 සහ අංක 2 දිහා බැලුවොත් මේ කියන සමීකරණයත් මේ කියන සමීකරණයත් දෙක බැලුවොත් ওই දෙකෙන් එන්න පුළුවන් නිගමනයක් තියෙනවා. අන්න හරි. විරුලි කියනවා හරි. පහන් මේ මොකද හිතන්නේ? මොකද අපිට එන්න පුළුවන් නිගමනය? very good. ගොඩක් කට්ටිය වැඩේ අදහසක් තියෙනවා. ඔව් අපිට එන්න පුළුවන් නිගමනය වෙන්නේ. අංක 1කින් කියන්නේ y සමානයි ඍණ 2x වර්ගයේ ධන 5යි කියලා. අංක 2කින් කියන්නේ බිඳුව සමානයි ඍණ 2x වර්ගයේ ධන 5යි කියලා. ඒතර ඔකේ තේරුම තමයි y කියන්නේත් මෙන්න මෙයාට නම් බිඳුව කියන්නේත් එයාටම නම් මේ කැලි දෙක එක වගේනේ යන්නේ. එහෙනම් එන්න පුළුවන් නිගමනේ වම් පැත්තට වම් පැත්ත අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕනේ. හරි ශාස්ත්‍ර කියනවා හරි එහෙනම් y සමානයි කීයක් වෙන්න ඕනේද? y සමානයි බිඳුවක් වෙන්න ඕනේ කියන එකයි ඔගේ අදහස. 1යි 2යි එක වගේනේ. එහෙනම් ඔගේ අදහස වම් පැත්තට වම් පැත්ත අනිවාර්යයෙන් මොකක් වෙන්න ඕනේද? සමාන වෙන්න. වම් පැත්තට වම් පැත්ත සමාන වෙන්න ඕනේ. ඒක ප්‍රත්‍යක්ෂ දෙයක්. ඔව් ඒක ප්‍රත්‍යක්ෂ දෙයක්. එහෙනම් y සමානයි බිඳුව කියන එකේ අදහස තමයි අපේ ඔය කියන වර්ගජ සමීකරණයේ මූල එහෙම නැත්නම් විසඳුම් පිහිටන්න ඕනේ අන්න කොතනද? අන්න කොතනද? ඒක තමයි ඔය කියන්නේ. අපේ වර්ග සමීකරණේ විසඳුම් තියෙන්නේ කොතනද කියන එක. එහෙනම් අපේ වර්ග සමීකරණේ විසඳුම තියෙන්නේ y සමානයි බිඳුව කියන තැන. y සමානයි බිඳුව කියන තැන තමයි ඔය කියන වර්ග සමීකරණේ විසඳුම තියෙන්නේ. එහෙනම් අපි ආ යුතුයි y සමානයි බිඳුව ගාවට. ඒ කියන්නේ y අක්ෂයේ බිඳුව හරහා යන රේඛාව. මේකනේ අපේ y අක්ෂය. ඒකේ බිඳුව තියෙන්නේ මෙතන. එහෙනම් බිඳුව හරහා යන රේඛාව කියන්නේ ළමයි වෙන යම් විදිහකින් මොකක්ද? x අක්ෂයේ උඩින්ම යන එක තමයි ඒක. x අක්ෂයේ උඩින්ම යන රේඛාව. ඒ කියන්නේ මෙන්න මෙතනයි. මෙන්න මෙතනයි. ඔතන තමයි ඡේදන ලක්ෂ දෙක. එහෙනම් මෙතන ඡේදන ලක්ෂය මම හිතන්නේ එනවා ඇති කීයක් වගේද? 1.4ක් වගේ. නෑ 1.5යි කියලා කියනවා. 1.5 1.4ක් වගේ නෙමෙයිද?
ඒක ලේසි. ඔව්. එනකොට කරන්න තිබ්බා. චමති කියන්නේ 1.15. තිසෙනි කියන්නේ 1.15. ඔව්. බහුතර අදහස හරි. 1.7ක් 1.7 නම් වැඩි. පහන්නේ 1.7 නම් ලොකු වැඩි. ඔව්. 1.5. හරි. නිවැරදි පිළිතුර 1.5. මේ පැත්තෙන් ඍණ එනවා. මේ පැත්තේ අගේ ධන. එකම අගේ එන්න ඕනේ. ධන ඍණ විතරයි වෙනස් වෙන්නේ. 1.6ක් අවුලක් නැහැ. 1.7ක් කමක් නැහැ. 1.6යි 1.4යි අතර තිබ්බනම් ඒ දශමයක් වැඩි වුණාට අඩු වුණාට කමක් නැහැ. ඊට වඩා වෙනස් වෙනවා නම් වැරදි. දශමයක වෙනසක් වුණාට කමක් නැහැ. එහෙනම් මූල වෙන්නේ x සමානයි ඍණ 1.5 හෝ x සමානයි ධන 1.5. මෙන්න අදාළ සමීකරණයේ විසඳුම. ඔන්න ප්‍රස්තාරිකව මූල හොයන විදිය. හරිද? හරි. ලකුණු ලබා දීම වෙන්නේ මෙහෙමයි. ඛණ්ඩාංක ටික හොයා ගන්නවට ලකුණු 3යි. කියන්නේ වගුවේ හිස්තැන් පුරවනවට ලකුණු 3යි. ප්‍රස්තාරයේ හරියට අඳිනවට ලකුණු 3යි. ශීර්ෂයේ ඛණ්ඩාංකයට 1 ලකුණයි. සමමිතිය හරියට ලියනවට 1 ලකුණයි. මූල හොයනවට ලකුණු 2යි. බලන්න තමන් ලකුණු 10ම අරගෙන තියනවාද පේපර් එකට කියලා. හරිද? පළවෙනි ඛණ්ඩාංක වගුව එහෙම නැත්නම් අගේ වගුව සම්පූර්ණ කරනවට ලකුණු 3යි. ප්‍රස්තාරය හරියට අඳිනවට ලකුණු 3යි. ශීර්ෂයේ ඛණ්ඩාංකය සහ සම්මිතිය ලියනවට 1 බැගින් මූල හොයනවට ලකුණු 2යි. ලකුණු 10ම තියෙනවා ගොඩක් අයට. හොඳයි. සතුටුදායකයි. ඔන්න පළවෙනි ප්‍රශ්නේ. අංක 1. ඒ ඇවිල්ලා ප්‍රස්තාරිකව අහන ප්‍රශ්න. හරි මම හිතන්නේ අපි පේපර් ක්ලාස් එකේ අපි අද තමයි පළවෙනි වතාවට ප්‍රස්තාරයක් කතා කරේ. හොඳයි ජයසිංහ හොඳයි කාරණාව. එහෙම නේද මට මතක විදිහට අපි කතා කරේ නැහැ මීට ඉහතදී. ප්‍රස්තාරයක් පිළිබඳව අද තමයි පළවෙනි කාරණාව පළවෙනි දවසේ ප්‍රස්තාරයක් කතා කරමු. හොඳයි 8ක් තියෙන කට්ටිය අපි එක දවසක් ප්‍රස්තාරයක් කළා. අවුරු වෙන්නේ ඒක කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ අපි. ඔව් තුන්වෙනි පේපර් එකේ එකක් තිබ්බනේ. හරි. තුනේ එකක් තිබ්බ තමයි. ඒක ලකුණු දෙකක් හම්බ වෙනවා දෙනෙති. තුනෙන් දෙකක්. ඛණ්ඩාංක වල එකක වෙනසක් මොන හරි කරලා නම් ලකුණු 3ක් හම්බ වෙන්නේ නැහැ. එකකින් එකක් අඩු වෙනවා. හරි අද බහුතරයක් ඇවිල්ලා නැහැ වගේ. මම හිතන්නේ අද ස්කෝලෙත් නැහැ. ස්කෝලත් නිවාඩු. ඥානන්දික විද්‍යාලයේ එහෙම නේද? අද ස්කෝල නැහැ නේද? ස්කෝලේ පන්ති අපේ සංචිත් ස්කෝලේ පන්ති නිවාඩු මම හිතන්නේ අද. පාන් මම ඒක ගෲප් එකට දාන්නම්. මම ඔක්කොම ලෑස්ති කරලා ඉවරලා කියන්න. හරි. ඔව් එහෙම වෙන්න පුළුවන් අපේ ළමයි සමහර කියලා සීල් ගන්න ගියා වෙන්නත් පුළුවන් මිසක වෙන්න පුළුවන්. හරි. ඊළඟ කාරණේට යමුද? පන්සිල මම දැක්කේ නැද්ද කොහෙද අඟහරුවාද දවස් තුන පන්සිල හිටියයි කියලා. තේරි පන්ති කට්ටු උනාද? සෙනේෂ් මම හිතන්නේ වැඩ ටික සම්පූර්ණ කරගන්න ඇති. දැන් ගිය අඟහරුවාද පන්තිය ගොඩක් කට්ටියට මිස් වුණා. ඒ නිසා තමයි මම ඔන්න රෙකෝඩින් එක ආපහු දැම්මේ අඟහරුවාද පන්තියේදී. මොකද ඒක වැදගත් අලුත් පාඩමක් පටන් ගත්තේ. හරි සුලක්ෂණා මට මතක විදිහට හිටියේ නැද්ද කොහෙද අඟහරුවාද? පන්ති දෙකෙන් එකකදීවත්
කට්ටිය කට් කරගන්න එපා. උන්න මං කියන්නේ තියරි පන්තිය කට් කරගන්න නම් එපා. ලොකු පාඩුවක් වෙයි. ඒත් එක්කම මම පිළිතුරු පත්‍රයත් ඔන්න දෙවෙනි කොටසේ දැම්මා. හරි තම තමන්ගේ පේපර්ස් මම හිතන්නේ මේ වෙද්දි තමන් අරගෙන ඇති. හරි. හොඳයි සුලක්ෂණ. හරි මම හිතන්නේ පේපර්ස් දැනටම කට්ටිය එකතු කරගෙන ඇති තමන් කරලා තියෙන මෝඩ වැඩ, මීහරක් වැඩ පොඩ්ඩක් නැවත බලන්න. වැරදි නිවැරදි කිරීම ටික කරගන්න. හරි. සමහර කට්ටිය පේපර් එක අරගෙන නැවත කරලා බාර දුන්නේ නැති කට්ටිය කරුණාකර තමන් කරපු ප්‍රශ්න වල හරි වැරදි ටික බලා ගන්න. හරි. පේපර් එක බාර දෙන්න බයි බාර දෙන්න නැතුව හිටපු කට්ටිය ලියලා ඉවර වෙලා ගෙදර තියාගෙන. හරි. එහෙම කට්ටියක් හිටියා. ඒ කට්ටිය කරුණාකර මම පිළිතුරු පත්‍ර දෙකම දාලා තියෙන්නේ. නිවැරදි කිරීම ටික කරගන්න. වැරදි අඩුපාඩු තියෙනවා නම් තමන්ට හැකි ප්‍රමාණයට කරගන්න. හරිද? හරි මම ප්‍රශ්නාංක දෙකට යන්නද? හරි මේක ඔක්කොම හරිනේ. හරි අපි යම් බලන්නේ එහෙමනම් ප්‍රශ්න පත්‍ර අංක 4 ප්‍රශ්නාංක 2ට ඊළඟ ගැටලුව දීලා තියෙන්නේ බීජ ගණිතයේ යටතේ. හරි. ඒකේ මට හිතෙනවා ගොඩක් කට්ටිය පළවෙනි ගාන රෝමාංක 1 කරගන්න බැරි වෙන්නේ නැති සමහරක් විට. එහෙම කරපු කෙනෙක් ඉන්නවද? රෝමාංක 1ට පිළිතුරක් ගත්තයි රෝමාංක 1ට අදාළව. හොඳයි ගත්ත කට්ටිය ඉන්නවා. මොකක් ඒ විදිහම නම් පිළිතුර. රෝමාංක 1ට අදාළව. හරි. මේක ඇවිල්ලා භාග ඇතුළත් එහෙම නැත්නම් විජේ භාග ඇතුළත් සරල සමීකරණයක් වෙනවා. හොඳම දේ තමයි මේකේ තියෙනවා දැන් මෙතන බෙදීම තුනක්. පළවෙනි කාරණේ මම මෙන්න මෙහෙම දෙයක් කරනවා. ඔයගලන්ට ඕන නම් පුළුවන් මේක භාග දෙකක් විදියට අරගෙන 3a 15න් එකක් දාගෙන සුළු කරගෙන යන්න. හරිද? හොඳයි. ගොඩක් කටිය දශම උත්තරයක් එනවයි කියලා තමයි කියන්නේ. ඔව්. තිසේනි හැබැයි කියනවා නෑ. රශ්මිදුත් වෙන උත්තරයක් කියනවා. හරි. මම මේ වැඩේ මෙන්න මෙහෙම කරනවා. මම හිතන්නේ ගොඩක් කට්ටිය මෙහෙම නම් කරලා නැතුව ඇති. බලමුකෝ. දෙසාර මම හිතන්නේ කරගන්න බැරි වෙන්නේ නැති ඔය ගාන. හොඳයි 6 කියන උත්තරේ තමයි බහුතරයක් මට කියන්නේ 6 කියන උත්තරේ තමයි බහුතරයකට ඇවිල්ලා තියෙන්නේ. ඔව් 6 කියන උත්තරේ තමයි බහුතරයකට ඇවිල්ලා තියෙන්නේ. හරි බලමුකෝ 6 ඊද කියලා. මම පළවෙනි කාරණේ මේ බෙදීම තුන අයින් කරන්න මුළු සමීකරණයම 3ෙන් ගුණ කරගෙන යනවා. මම හිතන්නේ එහෙමනම් කරපු කට්ටිය නැතුව ඇති කවුරුත්. මුළු සමීකරණයම 3ෙන් ගුණ කරගෙන යනවා. එහෙනම් මේ 3ෙන් ගුණ කරන එකේ අරමුණ තමයි හරය තුල තියෙන මේ 3 ඉවත් කරගන්න. ඒක තමයි අරමුණ. එහෙනම් මුලින්ම මම අන්න අර කියන 3 ඉවත් කරන්න මුළු සමීකරණයම 3ෙන් ගුණ කරගෙන යනවා. මුළු සමීකරණයම 3ෙන් ගුණ කරගෙන යනවා. එහෙමනම් 3 × 3 9යි a. මෙතන 3ට 3 කැපිලා යනවා. අන්න 2යි a. මේ පැත්තේ එනවා 66ක්. මේ දෙන්න එකතු කරාම 11යි a සමානයි 66. ඒ තනි කරන්න දෙපැත්තම 11න් බෙදමු. එහෙනම් a සමානයි 6යි. හොඳයි. සතරදායකයි උත්තරේ 6යි. ඕෂධ වැඩේ විනාශ කරගෙන තියෙනවා. හොඳයි. 3 ගුණ කරපු කට්ටිය ඉන්නවා. එහෙම කරපු කට්ටිය ඉන්නවා. හොඳයි. සතරදායකයි. ඕක තමයි ඇඟ බේරගෙන කරන්න පුළුවන් ලේසිම විදිය. ඒ වුණාට සමහරක් කට්ටිය මුලින්ම බෙදීම තුන එලවන්න ගුණ කිරීම තුනක් දානවා. හැබැයි අර 3යි a කියන කෙනාව 3ෙන් ගුණ කරන්නේ.
ඒ නිසා තමයි ඒගොල්ලන්ට අර දශම උත්තර ආවේ. දශම උත්තර ගත්ත කට්ටිය ඒ දශම උත්තර ඇවිල්ලා ඇත්තේ අන්න ඒ නිසා වෙන්නේ. ඒක තමයි ඒගොල්ලන්ගේ අඩුපාඩුව වෙලා තියෙන්නේ. ඒක නේද බලන්නකෝ. ඔව් දෙව්මින ඒක තමයි වෙන්නේ. ලකුණු දෙකක් ඔන්න ඔයක හරිනම් එනවා. අඩුපාඩු තියෙනම් වැරද්ද රවුම් කරගන්න. ඕගොල්ලෝ මෙතන මේ තුනෙන් ගුණ කරේ නෑනේ. ඒක තමයි ඕගොල්ලෝ කරලා තියෙන අවුල. මේ බෙදීම තුන එලවන්න විතරක් ඕගොල්ලෝ මෙතනට ගුණ කිරීමේ තුනක් දානවා. අනිත් පැත්තට ගුණ කිරීම තුනක් දානවා. හැබැයි මේ තුනයි ඒව නොසලකායි. ඒක තමයි අවුල. තවත් සමහරක් කට්ටිය මෙහෙමත් කල්පනා කරනවා. බලන්නකෝ මෙහෙම කල්පනා කරපු කට්ටිය. මට විශ්වාසයි අනිවාර්යයෙන් මෙහෙම කල්පනා කරපු කට්ටියක් ඉන්නවා කියලා. මෙතන ඉන්නව තුනක් මෙතනත් ඉන්නවනේ තුනක් කියලා තුනට තුන ලස්සනට කපලා දානවා. එහෙම කරපු කට්ටියක් හිටියා. නැද්ද කියන්නකෝ අවංකව කල්පනා කරලා බලන්න එහෙම කරපු කට්ටිය නැද්ද කියලා අනිවාර්යයෙන්ම ඉන්නවා. මේ තුනට මේ තුන කපපු කට්ටියක් ඉන්නවා. යසිතුමයන්ග එහෙම වෙන්නේ නැති නේද? මේ තුනට මේ තුන කපලා දාන්න නැති. පෙරේරා එහෙම දෙයක් කරන්නේ නැතුව ඇති මං කියලා හිතනවා. එහෙම කපන්න පුළුවන්ද? ඔව් ශරණ්‍ය කල්පනා කරනවා පුළුවන් නේ. ඉතින් උඩයි යටයිනේ තියෙන්නේ අපිට කියලානේ තියෙන්නේ උඩයි යටයි තිබ්බොත් කපන්න කියලා. ඒ නිසා පුළුවන් නේ කියලා. හිරුණිත් කල්පනා කරනවා ඔව්නේ ඒක ලේසියිනේ. බෙදීම තුනක් උඩයි යටයි තියෙනවා කපලා දාන්න පුළුවන් කියලා. ඔව්. එහෙම කරන්න බෑ. හරි රවි හංසිට පැහැදිලි එහෙම කරන්න බෑ. ඇයි බැරි? මැද්ද එකතුවක් තියෙනවා. ඒ නිසා මේ වගේ මෝඩ වැඩ කරන්න බෑ. එහෙනම් මේ වැඩේ කරන්න බෑ. හරි කවදාවත් එහෙම කරන්න එපා ඉතින්. හොඳේ. කරන්නේ නැති කවුරු හරි මොකෙක් හරි මම දන්නවා අනිවාර්යෙන් කරපු එක කැපිමද නෑ. පොත් බැලුවා නම් හොයාගන්න තිබ්බ දැන්. හරි ඔන්න පළවෙනි එක ලකුණු දෙකේ ගැටලුව. හරිද? යන්නම් ඊළඟ එකට VG භාගය ඇතුළත් ඔන්න තවත් ගැටලුවක්. හරි ඒකේ යම් අඩුපාඩුවක් වෙලා තියෙනවා. ඒක මට කවුරුත් කිව්වේ නෑනේ. අඩුපාඩුවක් තියෙනව නේද කියලා. ඔයගොල්ලෝ ඒකේ අඩුපාඩුව හරි දැසගත්තද? කවුරුත් මට කිව්වේ නෑනේ ඒකේ අඩුපාඩුවක් තියෙනවයි කියලා. අනිත් කට්ටිය කවුරුත්ම කිව්වේ නෑ. වෙනදට වැරදි තිබ්බට පස්සේ එවනවනේ. කවුරුත් මට මේ වැරද්ද දෙව්වේ නෑනේ. මටත් ඒක අමතක වුණා. හරි හිතිලා තියෙනවා. ගොඩක් කට්ටියට හිතිලා තියෙනවා. ඒ වුණාට කරලා නෑ. ඔව් මෙතන මේ අඩු කිරීම ලකුණ නෙවෙයි. මොකක්ද මෙතනට එන්න ඕනේ සමාන ලකුණ. මම හිතන්නේ අපේ ළමයි ඒක කල්පනාවට ආවද දන්නේ. එතන තියෙන්නේ අඩු කිරීම එක නෙවෙයි එතන තියෙන්නේ සමානයි එක. එතන තියෙන්නේ සමානයි එක. එතන සමාන ලකුණක් තියෙන්නේ. අපේ ළමයි එහෙම හදාගත්තද? චුට්ටක් හදන්නකෝ එතන එහෙම කරේ නැත්තම් පොඩ්ඩක් ඔන්න මම මිනිත්තුවක් දෙන්න. එතන සමාන ලකුණක් දාගන්නකෝ. මම හිතන්නේ ඔයගොල්ලෝ ඒක කරගෙන නැතුව වගේ. හිරුනේ ඒක ගැන කල්පනාවට ආවද? සමාන ලකුණක් දාගන්න. හරි දැන් කල්පනා කරන්නකෝ. හරි දැන් පුළුවන් වෙයි. හරි දැන් පුළුවන් වෙයි හිරුනේ. දැන් කල්පනා කරන්නකෝ බලන්න. VG භාගය ඇතුළත් සරල සමීකරණයක් ඔය. VG භාගය ඇතුළත් සරල සමීකරණය. ලෙසාර ඒක කරාද? නිතුලි මොකද්ද කරේ ඒකට? ජයසිංහ හරි දැන් බලමු මම මිනිත්තුවක් දෙන්නම් බලන්න ටක් ගාලා කරමු බලන්න. නෑ නිසුනේ මේක VG භාග එකක් නෙවෙයි මේක සමීකරණයක්. හොඳේ. මේක VG භාග සුළු කිරීමක් නෙවෙයි තියෙන්නේ. මේක සමීකරණයක්. ඔක විසඳන්නයි ඕනේ නිසුනේ. ඒ කියන්නේ x වල අගය හොයන්නයි ඕනේ. එතකොට නිසුනේ වෙනසක් වෙයි වාගේ උත්තරේ.
හොඳයි දෙන්නෙක් වගේ උත්තරය අරගෙන තියෙනවලු. තුන් දෙනෙක් අරගෙන හතර දෙනෙක් අරගෙන හරි බලමු ගොඩක් කට්ටියගේ එකම උත්තරය ඇවිල්ලා තියෙනවා බලමු ශරණ්‍ය කියන උත්තරේද හරි කියලා. පළවෙනි කාරණේ විජය ප්‍රකාශන තියෙනවා වරහන් දාගන්න එක. ඒක තමයි මුලින්ම කරන්නේ. මම වරහන් දාගත්ත විජය ප්‍රකාශන වලට. ඔයාලත් මේ වැඩේ කරාද බලන්න. දැන් පළවෙනි කාරණේ හරය සමාන කරගන්න. එහෙම නැත්නම් පොදු හරයක් හදාගන්න ඕනේ. වම් අත පැත්තේ සුළු කරන්න කලින්. එහෙනම් හොඳ දෙයක් කල්පනා කරමු. සාධක වෙන් කිරීමක් මුකුත් කරන්න බෑ. හරය දිහා බැලුවොත් මෙතනයි දෙන්නම එකම හරය. හැබැයි මෙතන දෙක ඉන්නවා. එහෙනම් එකිනෙකට වෙනස් වූ සාධක සියල්ලම ගන්න ඕනේ. එකම එක දෙපාරක් ගන්නේ නම් නැත. එහෙනම් 2x ධන 1 2x ධන 1 තමයි තැන් දෙකේම ඉන්නේ. එහෙනම් පොදු හරය විදියට 2x ධන 1ත් ඊට අමතරව වෙනස් සාධකයක් තියෙනවා 2 කියලා. ඒවත් ගන්න ඕනේ. එහෙනම් දැන් අපි සුළු කරොත් මොකද හිතන්නේ? හරේ තියෙන ගොඩවල් වලට හරේ තියෙන ගොඩවල්. හරේ තියෙන ගොඩවල් වලට හරේ තියෙන ගොඩවල්. එහෙනම් 2x ධන 1ට 2x ධන 1 කැපිලා යනවා. ඉතිරි වෙනවා 2. ඒ ඉතිරි වෙන එක වතාවක් උඩින් ඉන්න කෙනා. එහෙනම් ඉතිරි වෙන්නේ 2. එහෙනම් 2 වතාවක් x ධන 2. මෙන්න මේ විදියට. ආපහු හරේ තියෙන ගොඩවල් වලට හරේ තියෙන ගොඩවල් බැලුවා. මනේ. වැරදුනා මට. අතන දෙකට කැපිලා යනවනේ. එහෙනම් මොකද්ද ඉතිරි වෙන්නේ? 2 ඉතිරි වෙන්නත් බැහැනේ. ඇයි? හරේ තියෙන ගොඩවල් වලට හරේ තියෙන ගොඩවල් බලද්දි 2x ධන 1ට 2x ධන 1ත් කැපෙනවා. මේ දෙකට මේ දෙකත් කැපෙනවා. එහෙනම් ඉතිරි වෙන්නේ 1. දෙකට දෙකේ ගොඩවල් එකයිනේ. එක වතාවක් උඩින් ඉන්න කෙනා. එක වතාවක් x ධන 2. ඔන්න ඔහොම. ධන ආපහු සැරයක් හරේ තියෙන ගොඩවල් වලට හරේ තියෙන ගොඩවල්. එහෙනම් 2x ධන 1ට 2x ධන 1 කැපිලා යනවා. ඉතිරි වෙනවා 2. දෙක වතාවක් ඉහළින් ඉන්න 3x ඍණ 6. මෙන්න මෙහෙම. හරිද බලන්නකෝ. 3x ඍණ 6. දැන් ලවයේ සුළු කරගත්තොත් එකෙන් x ධන 2යි දෙකෙන් ලවයේ ඉවත් කරගත්තොත් මෙතන වරහන දෙවරක් 3 6x දෙවරක් 6 12යි ඍණ 12යි. මෙන්න මේ විදියට. පහලින් ඉන්නවා දෙවරක් 2x ධන 1 සමානයි 1. එහෙමනම් ලවයේ තව දුරටත් සුළු කරගත්තොත් x සහ 6x කියන්නේ ඔක්කොම 7x. ධන 2යි ඍණ 12යි කියන්නේ ඍණ 10යි. බෙදීම දෙවරක් 2x ධන 1 සමානයි 1. මෙන්න මෙතනට වෙනකන් ආවද බලන්න. දැන් හොඳ විදියක් හරස් ගුණිතෙන් අපි මෙයාව යවමු මේ පැත්තට. මොකද එක පහලින් ඉන්න එක මේක යනවා මේ පැත්තට එක යනවා මේ පැත්තට. එහෙනම් එක් වරක් 7x ඍණ 10 එනවා මේ පැත්තට මේ කුට්ටිය යනවා අනිත් පැත්තට. එහෙනම් එක වතාවක් දෙවරක් 2x හරි 2x ධන 1. එහෙමනම් වරහන් ඉවත් කරොත් 7x ඍණ 10 එක වරක් 2 2යිනේ. දෙකෙන් තමයි වරහන් ඉවත් වෙන්නේ. එහෙනම් 4x දෙවරක් 1 2යි. හොඳ විදියක් ධන 4x මේ පැත්තට ගමු ඍණ 10 අනිත් පැත්තට ගමු. එහෙනම් ධන 4x මෙහෙට එද්දි ඍණ 4x වේවි. ඍණ 10 අනිත් පැත්තට යද්දි ධන 10ක් වේවි.
මෙන්න මේ විදිහට. එහෙනම් 3x සමානයි 12යි. දෙපැත්තම 3ෙන් බෙදමු. එහෙනම් x සමානයි 4යි. හොඳයි. බහුතර උත්තරයක් කියලා තිබ්බේ ඒ උත්තරේ තමයි. ඒ උත්තරය ඇවිල්ලා නම් තවත් ලකුණු දෙකක්. බලන්න හරිද කියලා. මොකක්ද වෙච්ච අඩුපාඩුව කියලා. වම් පැත්තේ අපි හරය සලකලා පොදු හරයක් හදා ගන්න ඕනේ. සඳුනිකා එහෙම දෙයක් කරාද දන්නේ නැහැ. මොකටද එහෙම දෙයක් වුණාද? එහෙම දෙයක් වෙලා නැහැ වගේ මම හිතන්නේ. ඔන්න රෝමාංක 2. බෙදනවා කියලා අදහස් කරන්නේ මොකක්ද? තේසෙන්නේ මට ඒක පැහැදිලි මදි. හොඳයි එනක. මට ඒක පැහැදිලි මදි. මොකද බෙදීමක් කියලා ඔයා අදහස් කරන්නේ කියලා. බෙදීමක් කියලා අදහස් කරන්නේ උතර මොකක්ද? එතන තියෙන්නේ කොහොමත් බෙදීම දෙකනේ. එහෙමනම් මේ බෙදීම දෙක එලවන්න ගුණ කිරීම දෙකක් දාන්න ඕනේ. හරි. රෝමාංක 3 නම් ඔන්න ලේසි ගැටලුවක්. සමගාමී සමීකරණ ගැටලුවක්. හරිද? ප්‍රශ්නෙදු අනිවාර්යෙන් තියෙන්න ඕනනේ. නැත්නම් ලබන මාසෙ කරන්න දෙයක් නැහැ. හරි. රෝමාංක 3 සමගාමී සමීකරණ විසඳුම ගැන බලමු. x ගේ පද ගැලපෙන්නේ නැහැ, y ගේ පද ගැලපෙන්නේ නැහැ. එහෙනම් ගැලපෙන විදිහට හරි ගස්ස ගමු. ඒක මම විසඳන්න ඕනේද ළමයි? තනිව කරන්න පුළුවන්. අවශ්‍යතාවයක් තියෙන කට්ටිය ඉන්නවද? ඒක විසඳන්න මම කියලා දෙන්න ඕනේ. පුළුවන් ද තනිව කරගන්න? ඒක ලේසි නේද? ඔව් මොකද එන්නේ උත්තරේ? හොඳයි මහේෂ් උත්තරයක් කියනවා. අනිත් පිරිස මොකද හිතන්නේ? මොකක්ද ආවේ උත්තරේ? ඔව් අනුමි කියනවා x වලට 4ක් එනවා කියලා. x සමානයි 4ක් එනවා. ඔව් y සමානයි y සමානයි ඍණ 1ක් එනවා. හොඳයි තිල්මි වැඩේ කරලා තියෙනවලු. සතුටුදායකයි. හොඳයි සෙනෙස් බණ්ඩාර කරලා තියෙනවා. එහෙනම් මම රෝමාංක 3ට අදාළ කාරණාව නොකර ඉන්නම් පුළුවන් එක. ඒක ලේසි ගැටලුවක්. x සමානයි 4යි y සමානයි ඍණ 1යි. මේකට අදාළ විසඳුම අපිට එනවලු x සමානයි 4යි y සමානයි ඍණ 1ක්. දෙයක් ඒක තමයි එන්නේ. කරන්න තියෙන හොඳම දේ ගැළපෙන විදියට ඉස්සෙල්ලා හරි ගස්ස ගන්න එපා. ඒ නිසා කරන්න තියෙන හොඳම දේ එක ගුණ කරමු පහළ තියෙන සංගුණකේ පහෙන්. එහෙම වෙන්නේ නැති සමහරක් විට. එහෙනම් 15x ඍණ 20y සමානයි 5 ගුණ කරොත් 80y. මේ ඉන්නේ අලුත්ම සමීකරණය. එක 3. දෙවෙනි සමීකරණය අරගෙන ඔයගොල්ලෝ කරන්නේ නැත්තේ ඉහළ තියෙන සංගුණකේ 3ෙන් ගුණ කරන්නේ. මුළු සමීකරණයම 3. එහෙනම් 15x ධන 9y 51යි. ඔය ඉන්නේ අලුත්ම සමීකරණයක් ඒක අංක 4. මේ විදිහට ඔයගොල්ලෝ ගන්න නැති. ඊට පස්සේ 3යි 4යි අඩු කරන්නේ නැති. දැන් ගැලපෙනවනේ මේ දෙන්න. මේ දෙන්නම අඩු කරන්නේ නැති. එතකොට එනවා ඇති ඍණ 29යි y සමානයි මේක අඩු කරොත් 29ක්. දෙවැත්තම ඍණ 29න් බෙදන්නේ නැති. අන්න එතකොට y එනවා ඇති ඍණ 1ක් කියලා. එහෙමනේ කරන්නේ. ඕක තමයි ගොඩක් කට්ටිය කරන පාර. ඕකෙන් පස්සේ ආදේශ කරන්නේ නැති අංක 1ට. හරි නේද? එහෙනම් y සමානයි ඍණ 1 ආදේශ කරන්න අංක 1ට. y සමානයි ඍණ 1 ආදේශ කරන්න ඍණ 1ට. y සමානයි ඍණ 1 අංක 1ට ආදේශ කරන්න. එහෙමනම් 3x ඍණ 4y සමානයි 16. ඔන්න බලන්නකො රුවිනි වැරද්ද මොකක්ද කියලා y වෙනුවට ඍණ 1 ආදේශ කරා. එහෙනම් ඍණ 4 වරක් ඍණ 1 කියන්නේ ධන 4යි.
එහෙනම් ධන 4 යවන්න අනිත් පැත්තට ඍණ 4යි. එහෙනම් 3යි x සමානයි 12යි දෙපැත්තම 3ෙන් බෙදුවොත් x සමානයි 4යි. ඔව් මයිනස් අනිත් විදිහට ගන්නත් පුළුවන්. රවිහංශි කියන කතාවත් හරි. මුලින්ම ඕන y මැච් කරගන්න තිබ්බ ඔයගලන්ට. 1 3ෙන් ගුණ කරලා 2 4ෙන් ගුණ කරලා. හරිද? කර්ම දෝෂයක් පළ දීලා නේද කියලා බලන්න රුවිනේ. එතකොට අනිවාර්යෙන්ම ඒක තමයි වැරදිලා ඇත්තේ. ඔන්න රෝමංක 3. ඔන්න රෝමංක 3. රෝමංක 4 ඔන්න තවත් චූටි ගැටලුවක්. ඔයගලගේ පේපර් එකෙත් මම දීලා තිබ්බ. වර්ග සමීකරණයක් සාධක වලට වෙන් කළා තමයි ඔය තියෙන්නේ. එහෙනම් x ධන 3 සමානයි බිඳුව හෝ අපි ළමයි ඔන්න ඕක දැක්කේ නැද්ද දන්නේ නැහැ. x ඍණ 5 සමානයි බිඳුව විය යුතුයි. එහෙනම් එක උත්තරයක් ධන 3 අනිත් පැත්තට යද්දි ඍණ 3ක් වෙනවා. අනිත් උත්තරේ ඍණ 5 අනිත් පැත්තට යද්දි ධන 5ක් වෙනවා. මෙන්න අවසාන ප්‍රශ්නේ. ඒක නම් ගන්න ඇති කියලා මම හිතනවා. පහන්වි මොකෝ තත්ත්වේ. ඒක කල්පනා කරන්නේ නැති පහන්වි වරහන් ඉවත් කරලා ඉන්නේ ඉස්සල්ලාම. එහෙම වෙන්නේ නැති පහන්වි කරන්නේ නැති සමහරක් විට. විරලිත් සමහරක් විට කරන්නේ නැති වරහන් ඉවත් කරන්න ගිහිල්ලා අමාරු වෙන්නේ නැති. හොඳයි ගින්දර වැඩි ඇවිල්ලා තියෙනවා. හරි. හොඳයි ලකුණු 10ම ඔන්න බීජ ගණිතයේ ගැටලුව. මම හැමතිස්සෙම කියන කාරණය උත්සාහ කරන්න බීජ ගණිතයේ ගැටලුව ෆුල් මාක්ස් ගන්න. ලකුණු 10ම ගන්න. හොඳයි. සතුටුදායකයි සමහර කට්ටිය එක කරලා තියෙනවා. ඒක වෙන්නම ඕන දෙයක්. හරිද? මුලින් ඉඳලම හරි ගස්ස ගන්න ඊ වැඩි. මොකද ඒක වැදගත්. ඒක හරි ගස්ස ගන්න එක මුලින් ඉඳලම හරි වැදගත් වෙනවා. ඒ නිසා කොහොම කරත් ඔය නොදන්නා පද ආශ්‍රිත එහෙම නැත්නම් බීජ ගණිතයේ ගැටලුව සම්පූර්ණ ලකුණු ගන්න බලාගෙන කරන්න. එනුක අපරාධේ සම්පූර්ණ ලකුණු ගන්න බලාගෙන කරන්න. හරි. අංක 3 ප්‍රශ්නෙට යමු එහෙමනම්. සෙනිත්ම මොකෝ තත්ත්වය හරි නේද? අර්බුදයක් නැතුව ඇති කියලා මං හිතනවා. හොඳයි ලෙසාර. අක්කලත් උදව් කරන්නේ නැති යාට සමහරක් විට. රුවන්‍ය මොකෝ තත්ත්වය වැඩි හරිද? සම්පූර්ණ කරලා ඇති කියලා මම හිතනවා. හරි ඊළඟ ප්‍රශ්නට යමු. ඊළඟ ප්‍රශ්නේ අපේ රටා පාඩම සම්බන්ධයි. සමාන්තර ශ්‍රේණි සම්බන්ධයි. හරි මුලින්ම කියනවා අපිට පළමු පද තුන දීලානේ. හරි. එහෙමනම් මේ රටාවේ පොදු පදේ ගණනය කරන්න. ඒක 9 වසර කොටසක් ඇත්තරම. පොදු පදේ හොයන කලින් පොදු අන්තරයේ එහෙම නැත්නම් d එක හොයාගෙන ඉන්න එපයි අපි. එහෙනම් d එක ගත්තොත් දෙවෙනි පදේ පළවෙනි පදේ අඩු කරලා බලමු. එකෙන් අඩු කිරීම 3. ඒ කියන්නේ ළමයි ඍණ 2යි. එහෙනම් පළවෙනි පදේ හැදෙන විදිය කල්පනා කරොත් කොහොමද පළවෙනි පදේ හැදෙන්නේ කියලා පොදු අන්තරයේ ඍණ 2යිනේ. එයාව ගන්න මුලට. එහෙනම් ඍණ 2 වතාවක් පළමු පදේ හින්දා 1. ඍණ 2 ගුණ කිරීම 1 ඍණ 2යි. ඍණ 2 ගුණ කිරීම 1 ඍණ 2යි. එන්න ඕනේ ධන 3ක්. එහෙනම් ළමයි මෙතනට මදිපාඩුවට අපි මොකද කරන්න ඕන? කීයක් එකතු කරන්න ඕනේ? ඍණ දෙවරක් 1 ළමයි ඍණ 2යි. උත්තරේ එන්න ඕනේ ධන 3ක්. අන්න හරි. එකතු වෙන්න ඕනේ ළමයි 5ක්. එතකොට මොකද වෙන්නේ? 5ක් එකතු වෙච්ච ගමන් 5න් 2ක් අඩු වෙලා 3ක් එනවා. වැඩේ හරි. 5න් 2ක් අඩු වෙලා 3ක් එනවා. ඒ අනුව එහෙමනම් පොදු පදයේ නැත්තම් එන්නවන පදය. එහෙම නැත්තම් අපි ඔකට කියන්නේ tn කියලානේ. මොකද්ද වෙන්න ඕනේ? ඍණ 2 ගුණ කිරීම n එකතු කිරීම 5. ඒ කිව්වේ ඍණ 2යි n ධන 5. මෙන්න පළවෙනි කරුණ. ලකුණු දෙකේ ප්‍රශ්නේ. ඊළඟට 18 වෙනි පදේ n වෙනුවට 18 දාමු. එහෙනම් t 18. ඍණ 2 ගුණ කිරීම 18 එකතු කිරීම 5. ඒ කියන්නේ ඍණ 36යි එකතු කිරීම 5 කියන්නේ ඍණ 31යි. ඔන්න තවත් එක ලකුණක්.
හරි නෑ ලකුණු දෙකක් එතනට. එතනට ලකුණු දෙකක්. ඊළඟට එක්තරා පදයක් දීලා තියෙනවා ඍණ 55 කියලා. එක්තරා පදයක්. ඒ කියන්නේ t දීලා තියෙනවා. එහෙනම් t 55ක් වෙන්නේ කීවන පදයේද? එහෙනම් tn වෙනකොට දැම්ම ඍණ 55. පොදු පදයට සමාන කරගමු. ඒ කියන්නේ ඍණ 2n ඍණ 2n ධන 5ට සමාන කරගමු. හොඳ විදියක් කල්පනා කරමුකෝ විසඳන්න. ඍණ 2n මෙහෙට දාමු. ඍණ 55 අනිත් පැත්තට දාමු. එහෙනම් ඍණ 2n මේ පැත්තට එද්දී ඒක ධන 2n වෙනවා. ඍණ 55 අනිත් පැත්තට යද්දී ඒක ධන 55ක් වෙනවා. එහෙනම් 2n සමානයි 55යි 5යි කියන්නේ 60යි. දෙපසම දෙකෙන් බෙදන්න. එහෙනම් කීවෙනි පදයේද ඍණ 5 55 කියන්නේ 30 වෙනි පදේ. 30 වෙනි පදේ. ඔයගොල්ලෝ වෙන විදියකින් එහෙම නැත්නම් සමාන්තර ශ්‍රේණි හරි සමාන්තර ශ්‍රේණි වලින් ගිහිල්ලා ගන්නත් පුළුවන් කිසි ගැටලුවක් නැහැ. හරි ඒ කියන සූත්‍රය පාවිච්චි කරලා ඒත් කිසි ගැටලුවක් නැහැ. ඕගලන්ට පුළුවන් ඒක ගන්න. එහෙම ගත්තත් කිසි ගැටලුවක් නැහැ. මේක තමයි අර 9 වසර පන්තියේ අපි කරපු විදිය. මොකද මේක ඒ විදිහට කරන්නත් තිබ්බා. ඔයගොල්ලෝ 10 දී ඉගෙන ගත්ත සමාන්තර ශ්‍රේණි සූත්‍ර පාවිච්චි කරලා කරන්නත් පුළුවන්. වැරද්දක් නැහැ. එක සමාන උත්තරයක් එනවා. මම හිතනවා ලකුණු 6 අරගෙන ඇති කියලා මුල ලකුණු 6. කිනුලි මොකෝ තත්ත්වය? සාර්ථකයි. අශේන්ද්‍රි මොකෝ තත්ත්වය? අශේන්ද්‍රිට වැඩ තියෙන්නේ නැති මම හිතන්නේ කරගන්න බැරි වුණාද දන්නේ. ඔව්. දිනදි මොකෝ තත්ත්වය දිනදි? සුපූර්ණ වැඩේ හරියද කියලා මම හිතනවා. සෙනිතු විදුෂ හරිනේ. දසුනි රෝෂිත ඔව් අනිවාර්යයි රශ්මිදු කිසි ගැටලුවක් නැහැ. හේරත් සම්දිනිකාට වැඩ කර ගන්න බැරි වුණාද දන්නේ. හොඳයි. කෙත්මාන්ති මොකද අත්තේ? වැඩේ සාර්ථකයි නේද? චමෝදි හරි ඊළඟ ප්‍රශ්නෙට යන්න එහෙනම් ඊළඟ කාරණේ B කොටස ක්‍රීඩා තරඟයකදී එක්තරා ඒකාකාර වේගයකින් දුවන චාමර සහ සමිත් යන ක්‍රීඩකයන් දෙදෙනෙකි. චාමර යනවලු තප්පරයට මීටර 5ක් වේගයෙන් දිව ගියද ඔහුට තරඟය නිම කිරීමට ගත වූ කාලය තප්පර 200කි. සමිත්ට ගත වූ කාලය තප්පර 125කි. ඔවුන් දුවන ලද දුර මීටර කොපමණද? ඉතින් අපි දන්නවා දෙන්නම දුවලා තියෙනවා. චාමරයි සමිතුයි දෙන්නම. චාමරගේ වේගය දන්නවා. චාමර කියන පුද්ගලයාගේ වේගය දන්නවා. වේගය කොච්චරක්ද? තප්පරයට මීටර 5 ගානේ ගිහිලා තියෙනවා. තප්පරයට මීටර 5 ගානේ ඒකාකාර වේගයකින් එකම වේගයකින් ගිහිලා තියෙනවා. ඔහුට තරගය නිම කිරීමට ගත වූ කාලයක් දන්නවා. තප්පර 200ක් ගත වෙලා තියෙනවා. හරි. ඒත් එක්කම අපිට දීලා තියෙනවා සමිට් ගත වූ කාලය. සමිට්ගේ වේගය දන්නේ නැහැ. හැබැයි අපි දන්නවා සමිට් වේගය කොච්චරක්ද කියලා නම් දන්නේ නැහැ. හැබැයි යාට ගත වෙච්ච කාලය නම් දන්නවා. කොච්චර කාලයක්ද? තප්පර 125.
හරිද? අහන්නේ ඕන් දුවන දෙන්නම දුවලා තියෙන ඉතින් එකම රේස් එකනේ. එකම ක්‍රීඩා තරගයක්නේ. එහෙනම් මුල්ම ප්‍රශ්නේ ඕන් දුවන ලද මීටර ප්‍රමාණය. එහෙනම් දුවන දුර කොච්චරද? එයා ඒ දුවලා තියෙන රේස් එකේ දුර කොච්චරද? ඉතින් අපි දන්නවා චාමර ගිහිලා තියෙන්නේ තප්පරයට මීටර 5 ගන්න. එයා ගිහිලා තියෙනවනේ තප්පර 200ක්. එහෙනම් අපි දන්නවා වේගය සමානයි දුර බෙදීම කාලය. චාමරගේ වේගය දන්නවා 5යි. ගිහිලා තියෙන දුර දන්නේ නැහැ x. කාලය දන්නවා 200යි. ඒකෙන් හොයාගන්න පුළුවන් ඔයගලන්ට හරස්පුන්ති දැම්මොත් 5 ගුණ කිරීම 200 සමානයි x. ඒ කියන්නේ දුර ප්‍රමාණය කොච්චරද කියන එක. මීටර 1000යි. එතකොට මේ දුවලා තියෙන දුර ප්‍රමාණය මීටර 1000. මීටර 1000 තමයි දුවලා තියෙන්නේ. මේ දුවලා තියෙන්නේ මීටර 1000. ඒ අනුව සමිත්ගේ වේගය ඉතින් සමිත් දුවන්නේ ආරේ දිව දුරම තමයි නේ. එහෙනම් දුර බෙදීම කාලය. දුර 1000යි කාලය තප්පර 125යි. බෙදුවොත් 1000 125න් 8යි. උත්තරේ එහෙමනම් තප්පරයට මීටර 8යි. මෙන්න තවත් ලකුණු 4ක්. 2යි 2යි. ඒක නම් හරියටි ගොඩක් කට්ටිය. මම ඔයාලගෙන් මෙහෙම ඇහුවොත් ඔය කියන තරගයේ දිනලා තියෙන්නේ කවුද? චාමරද? එහෙම නැත්නම් සමිද්ද? හොඳයි. තිසෙලි කියනවා චාමර තමයි දින්නේ කියලා. ඔව්. මොකද කියන්නේ? අනිත් කට්ටියගේ අදහස චාමරද දින්නේ. ඔව්. පවන්ගේ අදහසත් චාමර තමයි දිනලා තියෙන්නේ. හොඳයි. ප්‍රවිෂ්ඨ කියන එහෙම නෙවෙයි. විරුලිත් කියනවා චාමර තමයි දිනලා තියෙන්නේ කියලා. රුවන්නේ කියන්නේ නම් වෙන එකක්. ඔව්. චාමරගේ පැත්තට ඉන්නවා 4 දෙනෙක්. ඔව්. චාමරගේ පැත්තට ගොඩක් කට්ටිය ඉන්නවා දැන් මට වෙන විදියට. හොඳයි. හරි. මොකද කියන්නේ? දිනලා තියෙන ළමයි සමිත්. චාමර නෙවෙයි. චාමර කිව්වොත් වැරදි. පොඩ්ඩක් හිතන්න. හොඳට හිතන්න. ඇයි චාමර නොවෙන්නේ කියලා පොඩ්ඩක් හිතන්න. චාමර නොවෙන්න හේතුව පොඩ්ඩක් හිතන්නකෝ. චාමර කොච්චර දැන් අපේ අශේත්‍රි පොඩ්ඩක් හිතන්න තිබ්බා. දැන් අශේත්‍රි ඇවිල්ලා තරඟවලට සහභාගී වෙන කෙනෙක්. හරි. ඒතකොට අශේත්‍රි දන්නවා කවුද දිනන්නේ. ඔක හරි සරල ප්‍රශ්නයක් මම ඇහුවේ. පහවසර ප්‍රශ්නයක්. චාමරට ගත වෙනවා. හරිද? ඒ මුකුත් හිතන්න ඕනේ නැහැ. චාමරට ගත වෙලා තියෙනවා තප්පර 200ක්. ඔය මුකුත් හදන්න ඕනේ නැහැ ඔක කරන්න. ඔය වේගය හදන්නවත් ඒ මුකුත් ඕනේ නැහැ දෙයියනේ ඔක හදන්න. පොඩ්ඩක් කල්පනා කරනවාකෝ. චාමර ගිහිල්ලා තියෙනවා කාලය තප්පර 200ක් ඔය තරගින්ම කරන්න. සමිට්ට ගිහිල්ලා තියෙන්නේ තප්පර 125යි. දැන් අශේන්ද්‍රි කල්පනා කරන්න බලන්න. කවුද එහෙනම් දිනන්න ඕන? ඔය රේස් එකට අරයට තප්පර 200ක් ගිහිල්ලා. අනිකට තප්පර 125ක් ගිහිල්ලා. හිතන්න. එතකොට තරගයේ දිනන කෙනා වැඩි කාලයක් ගන්න කෙනාද තරගයේ දිනන්නේ අඩු කාලයක් ගන්න එක්කෙනාද තරගයේ දිනන්න ඕනේ. එච්චරයිනේ. දැන් අපි රේස් එකක් දුවනකොට හරි අපි රේස් එකක් අරගෙන හිතුවොත් ඒ රේස් එක ඉක්මනටම ඉවර කරන එක්කෙනාද දිනනවා කියන්නේ ගොඩක් පරක් වෙලාද මේ ඉවර කරන එක්කෙනාද දිනන්නේ. එච්චරයිනේ. ඕක 4 වසර 3 වසර ප්‍රශ්නයක්. එහෙනම් කවුද වෙන්න ඕනේ? ඖෂධයට වැඩේ පැහැදිලිද ඖෂධ? වැඩි කාලයක් ගන්නවා කියන්නේ එයා අන්තිමට එනවා කියන එක. ඉක්මනටම ඉවර කරන කෙනානේ අඩු කාලයක් ගන්න. ආපහු හොඳට කියවලා බලන්නකෝ. කාලය ගත වෙලා තියෙන්නේ අඩු කාලයක් ගත වෙලා නැහැ. සමිට්ට තමයි අඩු කාලයක් ගත වෙලා තියෙන්නේ. ප්‍රශ්නේ හොඳට ආශේන්ද්‍ර කියවන්න. වැඩි කාලයක් ගත වෙලා තියෙන්නේ කාටද අඩු කාලයක් ගත වෙලා තියෙන්නේ කාටද කියලා. හරි. ආශේන්ද්‍ර පටලවන් ඉන්නේ
පහ කියන එකත් එක්ක වෙන්නේ. පහ කියලා කියන්නේ ගතවන කාලය නෙවෙයි. ඒ ඇවිල්ලා වේගය. 8 කියන්නේත් වේගය. ඒව කාලය නෙවෙයි. ඒව ඇවිල්ලා වේග. දෙන්නගේ වේග දෙක. අරයාගේ වේගය 5යි අරයාගේ වේගය 8යි. අනිත් විදිය තමයි අන්න ඒක. ගොඩක් කට්ටිය කිව්වේ අන්න ඒ විදියට තර්ක කරමු කියලා. අරයාගේ වේගය අඩුයි අරයාගේ වේගය වැඩි. එහෙනම් වැඩි වේගයකින් දුවන කෙනා තමයි ඉක්මනට මෙහෙවර කරන්නේ. එහෙම හිතන්නත් පුළුවන්. එහෙම කල්පනා කරලා හිතන්නත් පුළුවන්. ඖෂධත් පටලවා ගන්න නැත්තේ ඔන්න ඔතන වෙන්නේ නැති. හරි ඖෂධ පටලවා ගත්තෙත් ඔන්න ඕක වෙන්නේ නැති. පැහැදිලි නේද? හරිද? එහෙනම් පළවෙනි එකේදී කිව්වේ කොච්චර දුරක් දුවනවද කියලා. එහෙනම් දුර හොයාගන්න පුළුවන් අපි දන්නවා වේගය සමානයි දුර බෙදීම කාලය. එතකොට අපි චාමරගේ වේගය දන්නවා, එයාට ගත වෙච්ච කාලය දන්නවා. එහෙමනම් අපිට දුර හොයන්න පුළුවන්. හරිද? එහෙනම් වේගය සමානයි දුර බෙදීම කාලය. දුර දන්නේ නැහැ දුර x කියලා හිතුවා. එයාට ගත වෙච්ච කාලය තප්පර 200යි, එයාගේ වේගය 5යි. ඒකෙන් අපි උක්ත කරගත්ත දුර. අන්න ඒක තමයි ඔවුන්ගේ රේස් එකේ සම්පූර්ණ දුර ප්‍රමාණය. දැන් හරිනේ. හරි ඔන්න ප්‍රශ්න අංක 3ත් අවසන්. දැන් අපි යමුකෝ බලන්න 4 වෙනි කාරණේ. සංඛ්‍යානීය ගැටලුව. සංඛ්‍යානීය ගැටලුව. දත්ත නිරූපණය හා අර්ථකථනයේ පාඩම. හරි මම හිතනවා 10 ලකුණු අරගෙන ඇති කියලා තුන්වෙනි ගානේ ඔක්කොමලා වගේ ගොඩක් විට ප්‍රශ්න අංක 4 නිමේදුම් අලෙවි කරන ලද වෙළඳ සැලක දින 30ක කාලයක් ඇතුළත අලෙවි වූ එකම වර්ගයේ ළමා ගවුම් සංඛ්‍යාව පිළිබඳ සංඛ්‍යාත ව්‍යාප්තියක් දැක්වෙනවලු. අහනවා මොකක්ද මාත පන්තිය කියලා. ඉතින් මොකද කියන්නේ? මොකද මාත පන්තිය වෙන්නේ? වැඩිම සංඛ්‍යාතයක් අඩංගු වන පන්තිය. එතකොට වැඩිම සංඛ්‍යාතය කියන්නේ 10. එහෙමනේ. ඊට අදාළ පන්තිය කියන්නේ එහෙමනම් 25 29. මෙන්න පළවෙනි ලකුණ. ඒ ලකුණ නම් ගන්න ඕනේ ඔක්කොමයි. ඊළඟට අපිට ඔන්න කියනවා දිනකදී අලෙවි වූ මධ්‍යන ගවුම් සංඛ්‍යාව ආසන්න පූර්ණ සංඛ්‍යාවට හොයන්න. හරි. හොඳයි. මම ඒක කරන්නම්කෝ මේකේ ක්‍රමයක් කියලා නෑනේ. එහෙනම් මම තීරු 4 වගුව අරන් කරන්නම්කෝ. ඒ කිව්වේ fx ක්‍රමයට හදන්නම්කෝ. හරි fx ක්‍රමයට හදනවා නම් මොකද ඒක ලේසි fx ක්‍රමයට හදන එක හොඳයි බලමු රුවිනිට උත්තරයක් ඇවිල්ලා තියෙනවලු අනිත් අයටත් ඒ උත්තරේද ඇවිල්ලා ඇද්ද කියලා. හරි පළවෙනි තීරුව පන්ති ප්‍රාන්තර ඊළඟට මධ්‍යයගේ ඒ පන්තිය තුලින් අපිට ගන්න පුළුවන් සාධාරණ අගය කියන එක. එහෙම නැත්නම් x. ඊළඟට වාර ගණන එහෙම නැත්නම් සංඛ්‍යාතය. ඒ කියන්නේ f. අවසාන තීරුව f ගුණ කිරීම x. හරි. පන්ති ප්‍රාන්තර ගිහිලා තියෙන්නේ 10 14. හරි 10 14 15 19 20 24 25 29 30 34 35 39 සංඛ්‍යාත තීරුව 3 4 7 10 4 2 එහෙමනම් මේ ටික එකතු කරොත් අපිට එවි සිග්මා f 30ක්
මේ ටික මධ්‍යකයන් ටික ගත්තොත් 10 14 එකතු කරලා දෙකට බෙදුවා 12යි 17යි 22යි 27යි 32යි 37යි 12 3 36යි 14ක් 4 68යි 22 ඒවා 7ක් ඇවිල්ලා 158යි 154යි 270යි 128යි 64යි මේ ටික එකතු කරොත් ඒවි 16යි 22යි 30යි 3ක් ඉතිරි 9යි 11යි 18යි 23යි 29යි 32යි 3ක් ඉතිරි 4යි 5යි 7යි ඔන්න සිග්මා fx අපිට එනවලු මොකද වැරද්දක් තියනවලු මගේ අතින් හරි මෙතන වැරද්දක් වෙලා ඔව් 700 එතන 70ක් වෙන්න ඕනේ එතකොට 10ක් වැඩි වෙනවා මෙතන 74යි 730ක් තමයි ඔව්නේ හරිනේ එහෙනම් මධ්‍යනේ ඇවිල්ලා sigma fx බෙදීම sigma f එනවා sigma fx කියන්නේ 730යි මේක 30යි බින්දර බින්දර කැපෙනවා 73 3ෙන් බෙදන්න ඕනේ 4 3 කොටවල් 2යි 4යි ඉතිරි වෙනවා 13 1 10ට 3යි 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 කියලා දෙකටම යනවා ආසන්න පූර්ණ සංඛ්‍යාවට අහන්නේ එන 24යි මේ ඇවිල්ලා මොනවාද ගවුම් ගන්න එන ගවුම් කීයක් දිනකදී අලෙවි වෙනවද 24යි ආසන්න පූර්ණ සංඛ්‍යාවටනේ හොයන්න කියන්නේ ලකුණු ලබා දීම මේ ආකාරයට වෙනවා හරිද වගුව ඕන ආකාරයකින් හරි වගුව සම්පූර්ණ කරනවට එතනට ලකුණු 4ක් තියෙනවා සූත්‍රය ලියනවට 1 ලකුණයි උත්තරේ ගන්නවට 1 ලකුණයි ඔක්කොම ලකුණු 6ක් තියෙනවා ඒ ගැටලුව තුල බලන්නකො හරිද කියලා ඔයගොල්ලෝ අනිත් ක්‍රමයට කරත් මේ උත්තරේමයි එන්න ඕනේ වෙනස් වෙන්න විදියක් ඇත්තෙම නැහැ. එහෙම වෙන්න බෑ. හරි අනිවාර්යෙන්ම මේ උත්තරේම ගන්න ඕනේ. අඩුපාඩුවක් මොකුත් තියෙද බලන්න. ලෙසාර මොකද බෙදා ගන්න ගිහිල්ලා හරි එක්ක එකතු කරගන්න ගිහිල්ලා හරි වැරදිලාද? හිරුණි මොකෝ වෙන්නේ නැත්තේ. එකතු කිරීමේ දෝෂයක් වෙලා ඇති. හොඳයි. ඔතන වෙලා ඇත්තේ සිලුනි ඔයා අනිත් ක්‍රමයටනේ කරේ. ඔයා ඍණ ලකුණක් අමතක කරලා ඇති. ඒ නිසා යාට උත්තරය ඇවිල්ලා ඇත්තේ. බලන්න ඍණ දාලා නැතුව ඇති. අනිත් ක්‍රමයට කරත් ඒ කියන්නේ උපකල්පිත මධ්‍යමයේ ඇසුරෙන් කරත් මේ උත්තරයම තමයි එන්න ඕනේ. හොඳයි. ඔන්න තවත් ලකුණු 6ක් කියලා දුන්නේ. හරි. ඊළඟට රෝමාංක 3 හරි මම යනවා ඉදිරියට හරිද? මෙලෙස දින 7ක් තුල අලෙවිය සිදු වූ අලෙවිය වෙතයි අපේක්ෂා කළ හැකි ගවුම් සංඛ්‍යාව. ඉතින් අනේ දිනකට 24යිනේ. ඒ වගේ දවස් 7ක් තිබ්බොත් මොකද වෙන්නේ කියලායි අහන්නේ. ඔව් එහෙනම් මොකද වෙන්නේ? ගවුම් කීයක් අලෙවි කරගන්න පුළුවන් වෙයිද? 168ක්. ඔන්න තවත් ලකුණක්. ඒක හරි. රණුදි ඒක හරි. 72ක් නෙවෙයි 24 වැඩි කරන්න ඕනේ 7ෙන්. රශ්මිදු 24 වැඩි කරන්න ඕනේ 7ෙන්. ඒ දවස් 7ක් ගන්න යහන්නේ. 24 ගුණ කිරීම 7. ඊළඟට දින 30 සීමා තුල ගාලමා ගැවුම් 50ක් හෝ ඊට වඩා වැඩි අලෙවි ඇති දින ගණන ප්‍රතිශතයක්.
ඉතින් ගවුම් ප්‍රමාණය 30ක් හෝ 30ට වඩා වැඩිනේ කියන්නේ. ඒ කියන්නේ අර අවසානම පන්ති ප්‍රාන්තර දෙක. එතන ඉන්නවා 6ක්. එතකොට මුළු දින ගාන 30යි ගවුම් ප්‍රමාණය 30කට වඩා වැඩි වෙච්ච දින ගාන 6යි. එහෙනම් ඒක ප්‍රතිශතයක් කරන්න 100 ගුණ කරමු. ඒකේ ප්‍රතිශත 100. එක බිඳුවට එක බිඳුවක් කැපෙනවා 3ට 1යි 6ට 2යි දෙවරක් 10යි. එතනට තව ලකුණු දෙකක් 120ක් තමයි එන්න ඕනේ. ඔන්න බලන්න සංඛ්‍යානයේ ගැටලුවේ තත්ත්වය කොයි වගේද කියලා. සංඛ්‍යානයේ ගැටලුව. සංඛ්‍යානයේ ගැටලුව. ඒ කියන්නේ දත්ත අර්ථකථනයේ කොටස. සිරුනි වැරද්ද හොයාගත්තද? හොඳයි ලෙසාර. පුදුෂ හොඳයි. හොඳයි. පොඩි කොටස්. හරි. ධන ඍණ ප්‍රශ්නයක් නේ සිරුනේ තිබ්බේ. නිශාදි හොඳයි. හොඳයි. හිරුනි වැඩේ හරි ගිහලා ශරණ්‍ය මොකෝ තත්ත්වය එකතු කරගන්න ගිහිල්ලා හරි අඩු කරගන්න ගිහිල්ලා හරි වැරදිලා ඇති. හොඳයි. හරි. දැන් අපි යමු බලන්න. හරි. ප්‍රශ්න අංක 5ට. ප්‍රශ්න අංක 5 ගැටලුව ඇවිල්ලා ඔයාලා වඩා කැමති ගැටලුවක්. ජ්‍යාමිතිය සම්බන්ධ ගැටලුවක්. හරි. දැන් බලමු අපේ 5 වෙනි ගාන. 4 වෙනි ගානේ කියන්නේ දින 30ක් හෝ දින 30කට වඩා වැඩියෙන් අලෙවි වෙත ඇති දින ප්‍රමාණයනේ. එතකොට මයාශී දින සංඛ්‍යාව නෑ ගවුම් සංඛ්‍යාව ඇවිල්ලා 30ක් හෝ ඊට වඩා වැඩියෙන් වෙන්න ඕනේ. ඔව් ළමා ගවුම් 30ක් නේ තියෙන්නේ. ළමා ගවුම් සංඛ්‍යාව කියන්නේ මේකනේ. එතකොට ওই ළමා ගවුම් සංඛ්‍යාව 30ක් හෝ 30ට වඩා වැඩි කියන්නේ මෙන්න මේ පන්ති ප්‍රාන්තරයයි. මෙන්න මේ පන්ති ප්‍රාන්තරයයි නේද? හොඳට බලන්න. ළමා ගවුම් ප්‍රමාණය 30ක් හෝ 30ට වඩා වැඩි කියන්නේ මේ කියන සීමා දෙක නේද බලන්න. ඒ වගේ දින කීයක් තියෙනවද? මෙතන 4යි මෙතන 2යි. එතකොට මහේෂි ඔක්කොම දින කීයක් තියෙනවද? 30ක් හෝ 30ට වඩා වැඩියෙන් විකුණපු මෙතන දින 4ක් තියෙනවා. මෙතන දින 2ක් තියෙනවා. ඔක්කොම දින එතකොට 6ක් තියෙනවා. ඔක්කොම දින මුළු දින 30යිනේ. එහෙනම් 30න් 6ක්. ඒක තමයි මම ඔතන මෙන්න මේක ගන්න හේතුව. 30න් 6ක් ගත්තේ ඔන්න ඔය විදියට. 30න් 6 ගත්තේ ඒ විදියට. හරිනේ. හරි අවසාන පස්වෙනි ප්‍රශ්නෙට යමු. එහෙනම් බලන්න ජ්‍යාමිතිය යටතේ තියෙන කාරණේ. අපිට දීලා තියෙනවා PQR කියන ත්‍රිකෝණයේ හරි PQR කියන ත්‍රිකෝණය ඇවිල්ලා PQR කෝණය සමානයිලු PQR කියන මෙන්න මේ කෝණය ඇවිල්ලා සමාන වෙනවලු හරි PQR කියන කෝණයේ මෙන්න මේ කෝණයයි හරි දෙවමින ඒත් එක්කම PRQ මෙන්න මේ කෝණයයි මේ කියන කෝණ දෙක ඇවිල්ලා සමාන වෙනවා. ඔන්න පළවෙනි කරුණ. මෙන්න මේකෙන් අපිට කියන්නේ ඔන්න ඕක. ඕගොල්ලෝ ඉස්සලාම මේක ලකුණු කරගත්තද බලන්න. ඒත් එක්කම QS පාදේ සහ TR එක නම් ලකුණු කරලා තියෙනවනේ. QS සහ TR සමානයි. මුලින්ම අහන්නේ සමද්විපාද ත්‍රිකෝණයක් බව. අන්න එතනත් අපේ ළමයි වැරද්දක් තිබ්බා. අපි කවුරුත් මේ ප්‍රශ්නෙට වැරද්දක් ඇහුවේ නැහැ. එතකොට ඒ ප්‍රශ්නේ කවුරුත්ම කරලා නැද්ද? මොන ත්‍රිකෝණයද සමපාද ත්‍රිකෝණයක් වෙන්න ඕනේ කියලා නැහැනේ. එතකොට අපේ කට්ටිය ඒ ගානට උත්තරයක් ගත්තේ කොහොමද? ඔව් කවුරුත් අපේ පෙරේරා කොහොමද මේ ප්‍රශ්නේ කරේ එතකොට?
නිතුලි එතකොට මේ ප්‍රශ්නේ කොහොමද කරන්නේ නැත්තේ? මම හිතන්නේ කවුරුත් කළා නැද්ද කොහෙද? එහෙමද? ඔව්. ඔව් ගොඩක් කට්ටිය අරගෙන තියෙනවා. මොකද ඔප්පු කරන්න ඕනේ? සමද්විපාත ත්‍රිකෝණය බව පෙන්වන්න කියන්නේ PQR මේ ලොකු ත්‍රිකෝණය PQR ලොකු ත්‍රිකෝණය ඇවිල්ලා PQR කියන ලොකු ත්‍රිකෝණය ඇවිල්ලා සමද්විපාත ත්‍රිකෝණයක් බව. හොඳයි ගොඩක් කට්ටිය එහෙම තමයි කරලා තියෙන්නේ. PQR චුට්ටක් එක හරි ගස්ස ගන්න. PQR සමද්විපාද ත්‍රිකෝණයක් බව සාධනය කරා. PQR සමද්විපාද ත්‍රිකෝණයක් බව සාධනය කරා. PQR සමද්විපාද ත්‍රිකෝණයක් බව සාධනය කරා. ලොකු ත්‍රිකෝණේ සමද්විපාදයි කියලා ඔප්පු කරන්නලු ඕන. ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ. PQR සමද්විපාද ත්‍රිකෝණයක් බව ලොකු ත්‍රිකෝණය ඇවිල්ලා සමද්විපාදයි කියලා ඔප්පු කරන්නලු. කොහොමද දැන් අපි ඒක ඔප්පු කරන්නේ? PQR සමද්විපාද ත්‍රිකෝණයක් බව. හරි හොඳට බලා ගන්න දැන්. ටූටි වැඩක් තියෙන ඒකේ සාධනය කරන්න. මුලින්ම මම ගන්නවා අපිට දත්තයක් විදියට ළමයි දීලා තියෙනවා PQR කියන කෝණයයි PRQ කියන කෝණයයි. ඔය කියන කෝණ දෙක සමානයි කියලා. ඒක ළමයි දත්තයක්. ඒ කෝණ දෙක සමානයි කියලා දෙන එක මේකයි සමානයි කියන එක PQR හා PRQ ඒක දත්තයක්. එම නිසා අපිට කියන්න පුළුවන් මේ කෝණ දෙක සමාන හින්දා අපිට කියන්න පුළුවන් මේ කෝණේ ඉදිරියේ තියෙන අපි මේක ගන්න PQR ත්‍රිකෝණයේ සලකා. හොඳේ. PQR ත්‍රිකෝණයේ සලකා තමයි මේ කතාව කියන්නේ. ඒක දත්තය. එම නිසා මේ කෝණට ඉස්සරහා තියෙන PR කියන පාදයක් මේ කෝණට ඉස්සරහා තියෙන PQ කියන පාදයක් සමාන වෙනවා. ඇයි එහෙම කියන්නේ? සමද්විපාද ප්‍රමේය නෙවෙයි. සමද්විපාද විලෝමය. විලෝමය තුලින් තමයි කියන්නේ. හරි. සමද්විපාද විලෝමය තුලින් තමයි කියන්නේ කෝණ දෙකක් සමාන නම් ඊට සම්මුඛව පිහිටි පාද සමාන. එහෙනම් මේ කියන කෝණ ඉස්සරහා තියෙන මෙන්න මේ කියන පාදයක් මේ කෝණ ඉස්සරහා තියෙන මෙන්න මේ කියන පාදයක් මොකද වෙන්නේ? සමාන වෙනවා. එම නිසා පාද දෙකක් සමාන නිසා PQR සම ද්විපාද ත්‍රිකෝණයකි. ඔන්න පළවෙනි කරුණ. එහෙමද? මේක සමද්විපාද ප්‍රමේය කියලා කිව්වොත් වැරදි. හොඳේ. සමද්විපාද විලෝමය කියන එක අනිවාර්යෙන් කියන්න ඕනේ. අන්න හරි. රොයිනි මම හිතන්නේ ඒක තමයි ලියලා තියෙන්නේ. මොකද ප්‍රමේය තුලින් කියවෙන්නේ නැහැ කෝණ දෙකක් සමාන නම් පාද දෙක සමානයි කියලා. ප්‍රමේය තුලින් කියවෙන්නේ මොකක්ද? පාද දෙකක් සමාන නම් ඊට සම්මුඛ කෝණ සමානයි කියලා. මේක කියන්නේ ඇවිල්ලා කෝණ දෙකක් සමානයි කියලා. ඒ නිසා මේ විලෝමය. කෝණ දෙක සමාන වෙච්ච නිසා පාද දෙක සමාන වෙන එක. හරිද? කෝණ දෙක සමාන වෙන නිසා පාද දෙක සමානයි කියන එක. ඒක නම් හරි. අඩුපාඩු තියෙයි නම් නිවැරදි කිරීම කරගන්න. හරිනේ. ඔන්න දැන් ඔප්පු කරගත්තා. PQR කියන්නේ
සමද්විපාදය කියලා. හරි. ඒක ගැටලුවක් නෑ. සමද්විපාදේ විලෝමය කියලා ලියන්නත් පුළුවන්. තව කෙනෙක්ට ඕනේ නම් පුළුවන් මෙතන ලියන්න සමාන කෝණවලට සම්මුඛ පාද සමාන වේ කියලා. එහෙම ලිව්වත් කමක් නැහැ. සමාන කෝණවලට සම්මුඛ පාද සමාන වේ කියලා ලිව්වත් කමක් නැහැ. ඒක වඩා හොඳයි. විලෝමය කියලා ලියන්නේ නැතුව. එහෙම ලිව්වට කිසි අවුලක් නැහැ. හරි. එතනින් පස්සේ ඊළඟ කොටස PQR කියන්නේ x ද හරිද? PQR කියන කෝණය ඇවිල්ලා x විදියටත් PQR කියන්නේ x නේ. මේ කියන කෝණය x විදියටත් එන මේ පැත්තත් x නේ. QPS මෙන්න මේ කෝණය. y විදියටත් අරගන්නලු. SPT x හා y ඇසුරෙන් දක්වන්නලු. ඔව් මොකද කියන්නේ අපේ කට්ටිය? SPT ඒ කියන්නේ මෙන්න මේ කෝණය යගේ. x හා y ඇසුරෙන් දක්වන්නේ. x හා y ඇසුරෙන් දක්වන්නලු. කොහොමද දැන් අපි ඒක ගන්නෙ? හරි. මේකෙදි අපිට ගන්න වෙනවා මෙන්න මෙහෙම දෙයක්. අපිට ඔප්පු කරගන්න වෙනවා මේ කෝණේ y කියලා දීලා තියෙනවා හරි. මේ කෝණේ x කියලා දීලා තියෙනවා හරි. අපිට ඕනේ මෙන්න මේ කෝණේ හොයාගන්න. ළමයි මෙන්න මේ කෝණේ හොයන එක තමයි වැඩි. එහෙනම් මම මුලින්ම ඔප්පු කරනවා QST PQS ත්‍රිකෝණය හා PQS ත්‍රිකෝණය හා PTR ත්‍රිකෝණ සලකා මම බලන්න මොකද කරන්න කියලා. මම මුලින්ම කියනවා PQS කෝණයට සමාන වෙනවා PRT. ඒක දත්තය දීලා තිබ්බනේ. මේ කෝණයයි මේ කෝණයයි සමානයි කියන එක දත්තය. ඊළඟට මම කියනවා QS කියන පාදය ඇවිල්ලා සමානයි TR කියන පාදයට. හරි ඒකත් දීලා තිබ්බනේ. ඊළඟට PQ කියන පාදෙට PR කියන පාදය සමානයි. ඒකනේ කලින් ඔප්පු කරේ. ඉහත සාධිතයි. එම නිසා PQS ත්‍රිකෝණයේ අංග සමයි PTR. මොකද අංග සම අවස්ථාව? පාද දෙකයි ඊට දෙක මැද්දේ කෝණය. එහෙනම් පාකෝපා. ත්‍රිකෝණ දෙක අංග සම වෙච්ච නිසා QPS සමානයි TPR. හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. එහෙමනම් අපේ ළමයි PST ත්‍රිකෝණය සලකා නෑ PQS ත්‍රිකෝණය සලකා පුළුවන් නේද කියන්න PST කියන කෝණය සමානයි x ධන y කියලා. මෙන්න මේ කෝණය. මෙන්න මේ කෝණයට මට කියන්න පුළුවන් නේද x ධන y කියලා. ඇයි ඒ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සමකෝණ දෙක එකතුවට සමාන එනම් PST. ඒ ආකාරයටම දැන් අපි දන්නවනේ මේ ත්‍රිකෝණ දෙක අංග සමයිනේ. ඒ නිසා මේ කෝණෙත් y නේ. එහෙනම් මෙතන කෝණය වෙන්නේ මොකක්ද? මෙතන කෝණය වෙන්නේ x ධන y. ඒ ආකාරයට.
PTS ඒකත් ඒ විදිහම. එහෙනම් මේකත් x ධන y මේකත් x ධන y. එහෙනම් දැන් අපිට පුළුවන් SPT හොයාගන්න. ඒ කොහොමද මේ කෝණ තුනේම එකතු 180යි 180ෙන් අඩු කරමු මේ කෝණ දෙක. ඒ කිව්වේ x ධන y කියන කෝණ දෙක එකතු කරලා අඩු කරමු හරි. එමනම් 180 ඍණ 2x ධන 2යි වань. මෙන්න SPT කියන කෝණය. ඔන්න උත්තරේ. සාධක වෙන් කිරීමක් කරන්නත් පුළුවන්. දෙක පොදු සාධකයක් විදිහට අරගෙන කෙනෙක්ට ඕන නම් මේක මෙහෙම ලියන්නත් පුළුවන්. 180 ඍණ දෙවරක් x ධන y. කිසි ගැටලුවක් නැහැ. නෑ එතකොට රෝහිණී ඒකේ අදහස x ධන y කියන දෙන්න අනිවාර්යෙන් ඉන්න ඕනේ. ඊට අද අමතරව නියත පද තිබ්බට ගැටලුවක් නැහැ. 182 ඒව තිබ්බට කමක් නැහැ. අනිවාර්යෙන්ම x හා y තියෙනවනේ. ඒකයි ඒගොල්ලෝ කියන්නේ x හා y ඇසුරෙන් කියලා. ඒ කියන්නේ x හා y අනිවාර්යෙන්ම තියෙනවා. ඊට අමතරව නියත පද තිබ්බට කමක් නැහැ. වෙනත් විජ්ජේ සංකේත තියෙන්න නම් බෑ. xy කියන විජ්ජේ සංකේත විතරයි තියෙන්න පුළුවන්. හරි? ඔන්න රෝමාංක 2. ඔන්න රෝමාංක 2. රෝමාංක 3 අපිට කියනවා රෝමාංක 3ේදී අපිට කියනවා මෙන්න මෙහෙම දෙයක්. රෝමාංක 3ේදී අපිට කියනවා x කියන්නේ 40 නම් y කියන්නේ 20 නම්. එහෙනම් x සමානයි 40යි y සමානයි 20යි නම් අපිට පුළුවන් PST කෙලිම කියන්න දැන්. PST කෝණය කියන්නේ ඉතින් 40 ධන 20 60යි. ඒත් එක්කම PTS ඒකත් කියන්න පුළුවන්. ඒකත් ඒකමනේ x ධන y 60යි. එම නිසා අනිවාර්යෙන්ම SPT කෝණයත් හොයාගන්න පුළුවන් දැන් 180න් 62ක් කියන්නේ 120ක් අඩු කරමු. එයත් එතකොට 60යි. එම නිසා SPT ත්‍රිකෝණය සමපාද ත්‍රිකෝණයකි. කෝණ තුනම සමාන බැවි. හරි. ඔන්න රෝමාංක 3. හරි පළවෙනි කරුණේ අපිට තිබ්බේ සමද්විපාද ත්‍රිකෝණයක් බව පෙන්නන්නේ. ඊළඟ කරුණේ අපිට තිබ්බේ කෝණවල විශාලත්වය පෙන්නන්න x හා y ඇසුරෙන්. ඊළඟට තිබ්බේ සමපාද ත්‍රිකෝණයක් බව පෙන්නන්න. ඉතින් සමපාද කියලා පෙන්නන්න නම් එක්ක පාද තුනම සමානයි කියන විත්තිය හෝ එක්ක කෝණ තුනට කෝණ තුන එකිනෙකට සමානයි කියලා පෙන්වනවා නම් ඇති. ලකුණු ලබා දීමේ පටිපාටිය නම් මෙන්න මෙහෙමයි. පළවෙනි කරුණ කරනකොට ලකුණු 3යි. රෝමාංක 2ට ලකුණු 4යි. රෝමාංක 3ටත් ලකුණු 3යි. කොටස් තුනේ ලකුණු ලැබෙන්නේ ওই විදිහට. 3යි 4යි 3යි. ඒක අඩුපාඩු ඇති ගොඩක් අය මම හිතන්නේ. ලකුණු 10 ගන්න බැරි වෙලා ඇති සමහරක් විට. රශ්මිදු වැඩේ විනාශද මොකද අත්දැකීම? හොඳයි යසි වෙනුරි හොඳයි. හොඳයි ජයසිංහ හොඳයි.
චමති මොකෝ තත්ත්වේ? චමෝති සෙනික්ම මොකෝ තත්ත්වේ? හරි ගොඩක් කටේ හරි පාරට ඇවිල්ලා තියෙනවා. හොඳයි. අවසානයේ SPT සමපාද ත්‍රිකෝණයක් කියලා දාලා හේතුව කෝණ තුන එකිනෙකට සමාන බැවින් කියලා දානවා නම් හොඳයි. කෝණ තුන එකිනෙකට සමාන බැවින්. ඔව් වෙනදු. ඒක බොරු කතාවක් ඇත්තටම කිව්වොත්. සමහරක් අවස්ථාවලදී විතරයි මේ දේ වෙන්නේ. හැමදෙස්සෙම හිම අමාරුයි කියන්න බෑ ඇත්තටම. සමහරක් අවස්ථාවලදී විතරයි. හරි. කට්ටිය හදාගන්න නැති නේද මේ වෙද්දී? හරි. අවසාන ගැටලුව. ප්‍රශ්න අංක 6. ගිනොරි මම හිතනවා හරියද කියලා දෙව්මින දැන් හරිනේ. හරි. මම යන ඊළඟ ප්‍රශ්නෙට එනවා නම් ඊළඟ කාරණේ ප්‍රතිශත සහ බදු යටතේ රුපියල් 1,80,000ක් ගෙවා මෙරටට ආනයනය කරපු පරිගණකයක් සඳහා 120ක තීරුබද්දක් ගෙවීමට සිද්ධ වුණා. එහෙමනම් පරිගණකයේ සඳහා ගෙවූ තීරුබද්ද. පරිගණකයේ සඳහා ගෙවූ තීරුබද්ද. එහෙනම් තීරුබද්ද ගෙවීමට පෙර තීරුබදු ගෙවූ පසු තීරුබද්ද 120යි. ඒ කියන්නේ බදු ගෙවන්න පෙර 100 නම් තීරුබද්ද 20යි. බද්දට පසු වටිනාකම 120යි. නමුත් ඇත්තටම මෙරට ගෙන නානයනික භාණ්ඩයේ වටිනාකම තීරුබද්ද ගෙවීමට පෙර 1,80,000. හරිද? එහෙනම් ආන්නේ තීරුබද්ද. එහෙනම් x එක එන්න ඕනේ තීරුබද්ද යටි. අරස්කුණට දාමු. එහෙමනම් 100 ගුණ කිරීම x සමාන කරමු 1,80,000 ගුණ කිරීම 20. එහෙමනම් 200ෙන් බෙදුවොත් කීයක් එනවද අපිට? මෙන්න තීරුබද්ද. ඔව්. හරිද බලන්නකෝ. අතන බිඳුවක් මදිනේ. ඔව් දෙක බිඳුවක් මදි. 36,000ක් එනවා. එක බිඳුවක් මදි. හරි නේද?
හරි. එතනට ලකුණු දෙකක් හම්බ වෙනවා. ගොඩක් කට්ටිය ඉතින් මෙච්චර දුක් විඳලා නැතුව ඇති කෙලින්ම 1,80,000න් 120ක් බලන්නේ නැති. කිසි ගැටලුවක් නැහැ. ඕක බලලා තමයි ගොඩක් කට්ටිය මේ උත්තරේ ගන්න. එහෙම නේද? කවුරුත් මේ විදිහට කළා නැතුව ඇති. මෙහෙම කරත් එකයි මෙහෙම කරත් එකයි. ඉතින් අවුලන්නේ. මෙහෙමත් හරි එක මෙහෙම කරත් හරි. කිසි ගැටලුවක් නැහැ. 1,80,000න් 120ක්. කිසි අවුලක් නැහැ. කෙලිම ගන්න පුළුවන්. හරි ඊළඟ කාරණේ. භාණ්ඩ ප්‍රවාහනයේදී රුපියල් 1,500ක් වැය වූ අතර මෙම වියදම් වලින් පසුව වෙළඳා 15%ක ලාභයක් අපේක්ෂාවෙන් භාණ්ඩයේ මිල ලකුණු කරයි. භාණ්ඩයේ ලකුණු කරපු මිල. හරිනේ. පළවෙනි කෑල්ල ලකුණු දෙක හරි. හරි භාණ්ඩය ප්‍රවාහනයේදී 1,500ක් වියදම් වෙලා තියෙනවා. එහෙනම් මුළු වියදම කොච්චරද බලමු. භාණ්ඩ ගේන්නේ 1,80,000ක් ගියා. රුපියල් 36,000ක බදු ගෙවන්න වුණා. ඊට අමතරව 1,500ක ප්‍රවාහන ගාස්තුවක් යනවා. එහෙනම් ඔක්කොම ටික එකතු කරොත් 216යි 217යි රුපියල් 2,17,500යි. මේනේ සම්පූර්ණ වියදම. කොච්චරක්ද මේ වියදම වලින් තියාගන්නේ? 15%ක්. එහෙනම් වියදමට එකතු කරලා එයාගේ ලාභය ඊට පස්සේ තමයි භාණ්ඩේ විකුණන්නේ. එතකොට තමයි විකුණුම් මිලක් එන්නේ. 105ක ලාභයක්. 115ක. එහෙනම් වියදම 100 නම් 15ක් ලාභයි. ඒ කියන්නේ විකුණන්න ඕනේ 115ට කියන එකනේ. වියදම 2,17,500යි. හරි. එහෙමනම් අපෙන් අහන්නේ මොකක්ද? කෙලිම විකුණන්නේ නැහැ. අන්න තව ප්‍රශ්නයක් තියෙනවා. මේක කෙලිම විකුණන්නේ නැහැ. මේක එකපාර විකුණන්නේ නැහැලු. මුලින්ම මොකද කරන්නේ? ලකුණු කරනවලු කඩේ. ඒ කියන්නේ ලකුණු කළ මිලක් තියෙනවා. අපෙන් අහන්නේ මේ ලකුණු කළ මිල වෙන්නේ කොච්චරද කියලා. එහෙනම් එතනට මම x නැතුව වෙන අකුරක් දාගන්න. මොකද අපි කලිනුත් x ගත්තා. නම් දැන් හරස්මුති දාමු. 100 ගුණ කිරීම y සමානයි හරි මොකක්ද 2,17,500 ගුණ කිරීම 115. දෙකටම 100ෙන් බෙදමු. බිඳු දෙකට බිඳු දෙකක් ලැබෙනවා. එහෙනම් y සමානයි 2,175 ගුණ කිරීම 115. එතකොට භාණ්ඩේ ලකුණු කළ මිල එනවලු 2,50,125 කියලා. ඔන්න බලන්නකෝ. හරිනේ. ගොඩක් කට්ටිය ඒකත් නෙවෙයි කරලා ඇත්තේ. ගොඩක් කට්ටිය කරන්නේ නැත්තේ මුළු වියදම හොයලා ඒකෙන් 115ක් බලන්නේ නැති. ඒ 15 අතන්ට එකතු කරන්නේ නැති. ඒ කිව්වේ 2,17,500ට. කමක් නැහැ. හැබැයි පැත්තකින් මේකත් දාගෙන තියන්න. මෙහෙම කරපු කෙනෙක් ඉන්නවද කවුරු හරි? මේ මම කරපු විදියටම ඒ කිව්වේ සමානුපාත ක්‍රමයට මේ අපි ගණන් හදන්නේ සමානු. හොඳයි. හදපු කට්ටියක් ඉන්නවා. සතුටුදායකයි. හරි. මම නැවතත් කියනවා අරම කරාට කිසි අවුලක් නැහැ. අරම කරාට කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිද? නැහැනේ. මුළු වියදමට තමයි රුවිනේ එකතු වෙන්න ඕන. මුළු වියදමට තමයි ලාභය එකතු වෙන්න ඕන. මුළු වියදම කියන්නේ 2,17,500. ඒ ඔක්කොම වියදන්නේ. ඒ වියදමට වඩා යම් මුදලක් තියාගෙන තමයි විකුණන්නේ. ඒ කියන්නේ ලකුණු කරන්නේ. ඒ කියන්නේ ලාභය. ලාභය එකතු කරන්න ඕනේ එතන. ඔන්න රෝමාංක 2. නිතුලි මං හිතන්නේ මෙහෙම නෙවෙයි කරලා ඇත්තේ වෙන විදියක් වෙන්න ඇති. ඔන්න රෝමාංක 2. තවත් ලකුණු 3ක් ඒකට හම්බ වෙනවා.
බලමු ඒක හරිද කියලා. ඔන්න ලකුණු 5 ප්‍රතිශතය යටතේ ඔන්න අපි කතා කරා. එතනට වෙනකන් අරුබුදයක් නැහැ නේ. හරිනේ. හරි. හරි. ඊළඟට අපි යනවා ආදායම් බදු වලට. දැන් ඒව මතක ගන්නෙත් නෑ අපේ කට්ටියට. රජයට ආදායම් බදු ගෙවිය යුතු සීමාවන් සහ ප්‍රතිශත. පළමු ලක්ෂ 5 බද්දෙන් නිදහස්, ඊළඟට 4%යි, ඊළඟට 8%යි. මතකද? දිසානායක මහතාගේ වාර්ෂික ආදායම ඇවිල්ලා ඔන්න දීලා තියෙනවලු අපිට 1,20,000ක් නෙමෙයි 1,12,000ක් කියලා. එහෙනම් ওই 1,12,000 අපේ කට්ටිය අපි මොකද කරේ? 5 ගොඩවල් වලට වෙන් කරගන්නවා. එහෙනම් ඔය 1,12,000 වෙන් කරගන්නවා 5 ගොඩවල්. ඔන්න මම මුලින්ම 5 ගොඩක් ගැහුවා. තව 5 ගොඩක් ගැහුවා. මොකද කියන්නේ අපේ කට්ටිය? චරණ්‍ය මොකද කියන්නේ? තව 5 ගොඩක් ගහන්න පුළුවන් නේද? 5යි පළමු 5. මෙන්න දෙවෙනි 5. තව 5ක් ගහන්න පුළුවන්ද අපිට? 5 ගොඩවල් බැහැ නේද? බැහැ. අපිට ගහන්න පුළුවන් කොච්චරද? 2 ගොඩක් විතරයි. අපිට ගන්න පුළුවන් 2 ගොඩක් විතරයි. මොකද 12,000යි නේද? අන් තව 2 ගොඩක්. එහෙනම් ඔක්කොම අන්න 12,000ක් එනවා. 5යි 2යි. ඔක්කොම 12,000. හරිනේ? එහෙමනම් මෙන්න පළමු 5. මෙන්න දෙවෙනි 5. මෙන්න තුන්වෙනි 5. පළමු 5 බදු නිදහස්. ඒකට බදු අය කරන්නේ නැහැ. ඊළඟ 5ට 4%. ඊළඟ 2ට ඒ කියන්නේ අවසාන කොටසට 8%. මෙන්න පළමු කොටස බදු අය කරන මෙන්න දෙවෙනි කොටස බදු අය කරන. එහෙනම් පළමු කොටසට ආදායම් බද්ද 4%. 50,000න් 4%. ලක්ෂ 5න් 4%. එහෙනම් 5න් 4%ක් කියන්නේ රුපියල් 20,000යි. හරි රුපියල් 20,000ක් එනවා. දෙවෙනි කොටස ආදායම් බදු මුදල වෙන්නේ 2,00,000යි. එහෙනම් ඒකෙන් කොච්චරක්ද? 8%ක්. ඒ කියන්නේ රුපියල් 16,000. එහෙනම් මුළු ආදායම් බදු මුදල කියන්නේ මුල් කොටසට 20,000යි, ඊළඟ කොටසට 16,000යි, ඔක්කොම රුපියල් 36,000. හරිද බලන්නකෝ. පළවෙනි කොටසට 20,000යි, දෙවෙනි කොටසට 16,000යි, ඔක්කොම ටික 36,000ක් එනවා. ඔන්න අවසාන ලකුණු 5. අන්තිම කොටසට තව ලකුණු 5. හොඳයි. ඒකේ ලකුණු 10 ගන්න නම් ඉච්චර ගොඩක් අමාරු නෑ. ඔන්න ජනවාරි මාසෙට අදාළ කාරණය පේපර් ක්ලාස් එකේ පන්ති 4 අපි අවසන් කරලා බලන්න දැන් ලකුණු අපේ ළමයින්ට 100ක් විතර තියෙනවද කියලා.